යදිත් සියල්ල හිමීට කාලයගේ ඇවෑමෙන් අපිට තේරෙනවා සකස් වීගෙන යන්නේ ඊ타ම යුග පෙරලියක් වටිනාම සම්දිස්ථානයකට. ඔබ ඉපදිලා ඉන්නේ අවුරුදු 2500ක් ගිය තැන මේ ධර්මයේ පිවිදෙන යුගයට. ඒ යුගයේ ඔබ ඉපදිලා ඉන්නේ. මේ ශාසනය තව අවුරුදු 2500ක් පවතින්නේ. අපි දකිනවා ධර්මයේ තුල අහන්න ලැබෙනවා මේ ශාසනය අවුරුදු 5000ක් පවතිනවා කියලා. මෙන්න මේ යුගයේ පිබිදීම නිසායි. මේකේ ආරම්භයමයි මේ තියෙන්නේ. තව පිබිදීමට ලක් වෙන බව අපිට පේනවා. සමහර විට මේ කාලේ අවුරුදු 50ක් වගේ වෙන්න පුළුවන්. 2050 වගේ වෙනකන් මේ පිබිදීම ඊටාම අපිට දකින්න ලැබෙවි ඉදිරියට. අපි සත්‍ය ධර්මයේ දේශනා කරනවා. අපි මේ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ. අපිට මේ සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂයි. අපිට මේකේ නෑ පොඩ්ඩක්වත් කියන්න සැකසිත තැන්. අපිට හැමදේම මනාකොට අගමුලමෙද පැහැදිලි කළ හැකියි. සමහර විට ඔබ තාමත් යදිනවා. නමුත් ඔබ පුදුම වෙයි. මේ සත්‍ය ඔබම අසා දැනගන්න. ඔබ තුල ප්‍රතිපදාව සකස් කරගන්න මේ අපේ ජීවිත ඒ පුරුදු වෙනවා ආරම්භයේ සිටම රැස් කරන ස්වභාවයක තමයි මේ ආත්මීය ස්වභාවය තියෙන්නේ. සිතේ ස්වභාවය තමයි රැස්වීම. සිත සකස් වෙන්නම රැස්වීම තුලයි. අපේ සියලු සිතුවිලි තියෙන්නේ රැස්වීමේ ස්වභාවයට යොමු වෙලයි. නමුත් සිතෙන් මිදෙන මග, දුකෙන් මිදෙන මග පරම සත්‍ය ලෝකයේ අවබෝධ කරගත්තොත් කෙනෙක් ඔහුට දැනෙන්නේ මේ සිතෙන් මිදෙන මග රැස් කිරීම නොව අස් කිරීමයි. නිස්සරණයයි. මේකයි සෝතේ මොකද්ද, අනුසෝතේ මොකද්ද, පටිසෝතේ මොකද්ද කියන එක වැදගත් වෙන්නේ. මේ සිත සකස් වෙන්නේ අනුසෝතේට. ඒ කියන්නේ සිත කියලා දෙයක් නැහැ. ශරීරය තුල හෙව්වොත් ඔබට හම්බ වෙන්නේ නැහැ. මේ සිත මේ මොහොතේම සකස් වෙනවා. හැබැයි ශරීරය තුල බැලුවොත් ඔබට පුදුම හිතෙයි. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තසෝ මන්සා නහරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යක්කං කිලෝමකම් මෙහෙම කියලා අපි මේ කියන මේ 32කට බෙදලා බුදුන් වහන්සේ පෙන්නනවා මේ ශරීරය තුල කොතනද හිත තියෙන්නේ. එහෙම තැනක් නැහැ. මේ ශරීරය තුල නෙමෙයි මේ සිත බාහිරේ තියෙන ආලෝකයට ප්‍රසාදවත් වෙන්නේ මේ අර කණ්ණාඩියක් අවුවට ඇල්ලුවාම දිලිසෙනවා වගේ ප්‍රසාදය කියන කාරණාව. උපමා වලින් මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ධර්මයේ උපමා ඇසුරු කරගෙන දේශනා කරන්න හේතු වෙන්නේ භාෂාව තුල තියෙන අන්තමයි. භාෂාව පව මායාවක් තුල තියෙන්නේ. සිත පව මායාවක්මයි. භාෂාව පව මායාවක්මයි. මේ මායාව කියන්නේ දේදුන් වලට. දේදුන්න මායාවක්. මිරිඟුව ඔබ දකිනවා. ඒක මායාවක්. මැවෙන එකක්. සත්‍යයක් වෙන්නේ නැහැ. සිතත් එහෙමයි. එළිය ආලෝකයක් තිබුණොත් මෙතන පෙනීමක් තියෙනවා. මේ ඇහැ කියන කාචේ ප්‍රසාදවත් වෙනවා. අර කණ්ණාඩිය අවුවට ඇල්ලුවාම දිලිසෙනවා වගේ. මේක හැඩතල වර්ණයට ආලෝකයට දිලිසෙනවා. ඒක කැමරාවකින් ගන්න ෆොටෝ එකක්, පින්තූරයක්. ඒකේ තුල නෑ ආත්මීය දේවල්, සත්තු, ගස්, මේ නාගස් ඒ වගේ අපේ මේ මායාව තුල හැදෙනවා. අපි ඒ කතාව තමයි කියාගෙන ආවේ. දිගින් දිගට අපි පැහැදිලි කරගෙන ආවා මේ මායාව හැදෙන හැටි. මේ සිත මේ අද්දුලේ මේ ශරීර කූඩුව රූපං අත්තතෝ සමනුප්පස්සති කියලා මේ බුදුන් වහන්සේ දේශනා කරන රූපේම ආත්මය කරගෙන ආත්මේම රූපය කරගෙන මේක ඇතුලේ දෙයක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. ඒක දෘෂ්ටියක්. ඒක මායාවක්.
ඇත්තටම බාහිර ආලෝකයක් නැතුව ඔබට පෙනීමක් තියනවද? අන්ධකාරයේ ඔබට පේනවද? එහෙනම් ආලෝකයේ හේතු වෙලා නේද ඔබේ පෙනීමට? එහෙනම් ආලෝකයේ නැතුව ඔබට පේන්නේ නැත්නම් ආලෝකයේ නේද හේතුව පෙනීමට? එහෙනම් මේක සිත ඇතුලේ මේක ඇඟ ඇතුලේ තියෙන දෙයක්ද ප්‍රසාදයක්ද? ඒ කියන්නේ කාචයට ප්‍රසාදවත් වීමක්ද? මේක ඇත්තටම ඔබට පේන බව පමණයි සිත කියන්නේ. එළියේ තියෙන ආලෝකයේ හරි හැඩතලයේ හරි ඔබට පෙනීම, පේන බව, දිලිසීම, ප්‍රසාදයේ කුමන වචනේ කිව්වත් වචන කියන්නේ වචනමයි, සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ එතනයි මේ පේන බව කියන එක. එළියේ දෙයක් තියෙනවා කියන එක තමයි සකස් වීම. එහෙම වුණොත් මෙතන දෙයක් දකින්න කෙනෙක් උපදින්න ඕනේ නම් මෙතන කෙනෙක් ඉන්නවා කියන එකයි දෘෂ්ටිය. එතන ගැඹුරුයි. නමුත් මේ ධර්මයේ මෙතනින් තමයි කතා කරන්නේ. සද්දේට මේ කනේ තියෙන අර සියුම් කම්පටලේ බෙරයක් වගේ හෙල්ලෙනවා. උඩ විදුලි කොටනකොට අහසේ මේ ජනෙල් හෙල්ලෙනවා වගේ ඩර් ගාලා මේකෙන් සද්දය කන විසින් පටලේ සෙලවීම තුල ඇති වෙන කම්පණය සද්දයක් කරමින් අපිට අර රූප වලට ඇහෙන් ගහන පින්තූරෙට පණ දෙනවා. ඒක තුලයි හැදෙන්නේ දෙක එකතු වෙලයි හැදෙන්නේ. ඒ සද්දෙට මේ රූපේ ගැට ගැහෙන්නේ. ඒ එලෙසින් තමයි සිත හැදෙන්නේ. ඒ සිත තමයි අපි ඒ හදාගත්ත මායාවක්. එතන මායාවක් හැදෙනවා. ඔබ විද්‍යාඥයෝ පරීක්ෂණ කළා තියෙනවා මේ සම්බන්ධව. එකම වෙලාවකදී අර සත්තුන්ට කෑම දානවා සද්දයක් කළා. ඒ සද්ද එනකොට සත්තු දන්නවා එහෙනම් දැන් කෑම කියලා. සද්ද දාලා කෑම දෙනවා. ඒ හැඩතලේ මැවෙනවර ඒ රස නහර උත්තේජනය වෙලා එයාට බඩකින්න ඇති වෙනවා අර සද්ද දැම්මම. සද්දේ රූපේ ගැට ගැහෙන තැන මේ ගස්වල පවා තියෙනවා. මේ ගස්වලට සියුම් විද්‍යුතයක් මේ ගස්වලට ඒ උපකරණ හයි කළා ඒකට ආලෝකයක් දෙනවා. අපි මේ විද්‍යාගාරවල පරීක්ෂණ කළා තියෙන ඒවා අපි කතා කරන්නේ. ඒ පැත්තෙන් සද්දයක් එවනවා. මේ ආලෝකය දෙනකොටත් ඒ විද්‍යුතය වෙනස් වෙනවා. ගහේ ශබ්ද වෙනස් වෙනවා. මේ ශබ්ද ආලෝකේ නැතුව ශබ්ද දුන්නත් අර ආලෝකේන ඒ ස්වභාවයේ මෙතර වර්ණ වලින් පෙන්වනවා නම් ඒ විවිධාකාර ඒ පරිශන මට්ටම් වලින් පෙන්වනවා. මේ ආලෝකයේ 1000ට දැනෙන ස්වභාවයක් වෙනවා ශබ්ද දෙනකොට. ආලෝකය දෙනකොට ශබ්ද දැනෙන ස්වභාවයක් වෙනවා. මේ දෙක එකතු වෙලා තියෙන බව තේරෙනවා මේ ගහ තුළ. නමුත් මේක කෙනෙක් කරනව නෙමෙයි. දැන් අහසේ දේ දුන්න හැදෙන්නේ කෙනෙක් කරනවද? අහසේ ජල වාෂ්ප වලට ඒ වැටෙන හිරු කිරණ ඒ දිලිසීම නිසා ඒ ජලාංශු වල ඇතිවන ඒ වර්ණ ඒ ආලෝක කෝණය වෙනස් වීම නිසා ඇතිවන හැඩතලය වර්ණ හතක් අපිට පෙන්නනවා. දේ දුන්නේ පාට හත අනුව අපි පාට හදාගෙන ඉන්නවා. නිල් රතු දම් මේ විදිහට ඉන්දිගෝ කියලා. දැන් අපි කතා කරනවා පාටක් ගැන. දැන් මේ දේ දුන්න ඇත්තක්ද? දේ දුන්න ඇත්තක් නෙමෙයි. දේ දුන්න අල්ලන්න පුළුවන්ද? දේ දුන්න අල්ලන්න බෑ. දේ දුන්න නැද්ද? නෑ දේ දුන්නක් තියෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා හටගෙන හේතු නැතිවට නැති වෙන දේ දුන්නේ ස්වභාවයයි. ඒ වගේම තමයි ආලෝකයේ ඇති විට ගසක් තියෙනවා නම් ඒ ගසේ හේවණල්ලක් පොළොවට වැටෙනවා. ඊළඟ ආලෝකයකුත් තියෙනවා නම් ගසකුත් තියෙනවා නම් පොළොවකුත් තියෙනවා නම් අපිට හේවණල්ලක් බලන්න පුළුවන්. බුදුන් වහන්සේ කියනවා මෙන්න මේකම තමයි කියලා සිත හැදෙන්න හේතු වෙන්නේ. ආලෝකයක් තියෙනවා නම් හැඩතලයක් ගසක් තියෙනවා නම් ඒක හරහා එන ප්‍රතිබිම්බයක් තමයි පොළොවට වැටෙනවා වගේ අපේ ඇහි කාචයට වැටෙන්නේ. ඒක හේවණල්ල ප්‍රතිබිම්බයක් කියනවා. නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පරකතං අගං.
සීලා සූත්‍රය තුල පෙන්වන්නේ ඒ බිම්බං කියන්නේ ප්‍රතිබිම්බේ. ඒ ප්‍රතිබිම්බේ වෙන කෙනෙක් හැදුවා නෙමෙයි. තමා විසින් හැදුවත් නෙමෙයි. හේතු නිසා හට ගන්නවා. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතු නැති වෙනකොට නැති වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්ලි මේ නොවේ. ඉමස උපජ්ජාජං උපද්දති. මේ ඉපදුණු කල්ලි මේ උපදී. ඉමස නිරෝධ ඉදං නිරුද්ධති. මේ නැති වුණු කල්ලි මේ නැති වේ. මේ තමයි පටිච්ච සමුපාදයට හේතු වෙන්නේ. මේ තමයි සිත හැදෙන හැටි. සිත හැදෙන හැටි දැනගත්ත කෙනාටයි සිතින් මිදිය හැකි වන්නේ. සිත හැදෙන හැටි දැකලා ඒ සිත හැදෙන හැටි දැක්ක කෙනාට ඒ සිතේ සත්‍ය අවබෝධ වෙනවා. ඒ සත්‍ය දකින කෙනාට ඒ සිතේ මිදෙන ආකාරය ඒ මිදීමට හැකියාව ලැබෙනවා. දැන් මේ තමයි පාදම මූලික ටික. මේ අප විසින් තාමත් අපේ සමාජය තුළ අර දශක ගානක් තිස්සේ ගලාගෙන ආපු ඒ අංකුර තියෙනවා. සමහරු තාමත් දිව්‍ය ලෝක යන්න ඒ අනිත් ආගම් වල තියෙන දේම කතා කරනවා. ඒ අය සමහර වෙලාවට අද බොහෝ ඉන්නවා සමාජය තුළ. නමුත් ඒ අයගේ නියෝජනය ප්‍රසිද්ධ නිසා සමාජයේ අර සත්‍ය අවබෝධ කරන අයගේ නියෝජනය අප්‍රසිද්ධ නිසා ගොඩක් අය හිතන් ඉන්නවා දිව්‍ය ලෝක යන එකක් තමයි තියෙන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා ඒ විදිහට ධර්මෙත් දේශනා කරනවා. පොත්වල තියෙන සමහර තැන් ඒවා අරගෙන සමහර වෙලාවට මේ කොහෙද ගිහිලා යුද්ධයක් කරලා ජයගත්ත එකක් වගේ එකක් තමයි බුදුහාමුදුරු බුදු වීමත් සමහර වෙලාවට ත්‍රිමාන කරලා යක්කුන්ගේ රූප වගේ හදලා මාරසෙන් දමනය කියලා යුද්ධයක් හදලා ඒවා ජය අරගෙන ආවා කියලා මේ යුද්ධයක් කරපු එකක් තමයි පෙන්වන්නේ. අර ගයා ශීර්ෂයේ බෝධි මූලයේ තුල අර පරයන්කේ ඉඳගෙන බඹයක් පමණු ශරීරය තුලින් මේ තුන් ලෝකෙම ජයගත්තා කියන එක ධර්මයේ කාරණා. ඒ කතාවස්තු වල ඉස්මතු වෙන්නේ. මිනිසුන් පුදුම කරන දේවල් මිනිසුන්ගේ හිතවල තියෙන බීතිය හිතවල තියෙන මිනිසුන්ගේ ඒ ත්‍රාසයේ කුතුහලයේ මෙන්න මේවා මාකටිං කරනවා. ඒ බොළඳ මාකටිං වලින් මේ ධර්මයේ වහන්න බෑ. හැබැයි ඒවත් මේ යුගයේ කරනවා. සමහර වෙලාවට විශාල සංඝ පිරිස් හදාගෙන නම් දාගෙන මේ සත්‍යම වගේ කියන්නේ. නමුත් ඒ සත්‍ය ධර්මෙ නෙමෙයි. සත්‍ය ධර්මයේ ප්‍රඥාවන්තයාට දැනෙනවා. තේරෙනවා. අද යුගයේ මේ පස්චිම භවකයෙන් නිවන් දකින්නටම ඉපදුණු ශරීර කූඩු වලට සකස් වුණු අද බොහෝ අය සිටිනවා. ඔවුන් නිවන් දකිනවා. ඒ නිසාම ඔවුන් ධර්මයේ දේශනා කරනවා. මේ සියලු හැලහැප්පීම් මැද්දේ මේ ඉන්ද්‍රකීලයක් වගේ නැගී සිටින ඒ පරම සත්‍ය ඉස්මතු වෙනවා. ඒ තුල නෑ භවයේ පතන එකක්. බෞද්ධයා කවද්ද භවයේ පැතුවේ? බෞද්ධයා කියන්නේ භව නිරෝධෝ නිබ්බානෝ කියන එකයි. මහණෙනි අසූති චුට්ටක් තිබ්බත් ගඳයි මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ධර්මයේ තුල භවයේ චුට්ටක් පැතුවත් මේ දිව්‍ය ලෝකේ චුට්ටක් පැතුවත් ඒක ගඳයි කියලායි පෙන්වන්නේ. භවයේ පැතීම එච්චරවත් අගය කරන්නේ නැහැ බුදුන් වහන්සේ. භව නිරෝධෝ නිබ්බානෝ මේ සත්‍ය ධර්මයේ කෙනෙක් අහනවා නම් ඒ කෙනාට මරණයක් හමු වෙන්නේ නැහැ. එයයි සිංහනාදය. අප විසින් ඒ සිංහනාදය අපේ දේශනා මාලාවල කරගෙන ආවා. මරණය බොරුවක් වෙනවා. මේ ධර්මය අවබෝධ කරන කෙනා මේ මොහොතේම සත්‍ය අවබෝධ කරන කෙනාට සදා අමරණීය තත්වයටපත් වෙනවා. ඒ ආර්ය භූමිය කියන්නේ සදා අමරණීය භූමියක්. මේ බඩු මුට්ටු පස්සේ දුවලා හොයන සැප බොළඳයි. නමුත් ඒ ලෝතුරු සුවේ එහෙම වෙලාවකට තියෙන එකක් ඊගා මොහොතේ නැති වෙන එකක් නෙමෙයි අර බඩු මුට්ටු වලින් හොයන සැප වගේ. සදාතනික සුවයක් තමයි ලෝතුරු සුවේ කියන්නේ. මේ ලෞකික බඩු මුට්ටු වලින් හොයන සැපේ බොළඳයි. ඒක දැනෙන්නේ සත්‍ය අවබෝධ වීගෙන එනකොටයි. සත්‍ය අවබෝධ කරගන්න නම් ඒ කෙනා මේ බුදුන් වහන්සේ තුන් ලෝකෙම ජයගත්තේ මේ සිත අවබෝධ කරන්න ඕනේ. බුදුන් වහන්සේ සිත අවබෝධ කරගත්තා.
රූපේ පරජානාති. රූපේ කියන්නේ සිතේ හැදෙන රූපේ පරජානාති. චිත්තේන නීයති ලෝකේ සිතේ ඇතුලේ ලෝකේ හැදෙන්නේ. ලෝකෙ මිදෙන්නේ නම් සිතෙන් මිදෙන්න ඕනි. සිත අවබෝධ කරගත්තොත් විතරයි සත්‍ය දැක්කොත් විතරයි ඒක වෙන්නේ. මේක මේ අමු ලොකු දේවල් නෑ. මේ අමුතු ලොකු මේ තේරෙන්නේ නැති තරම් ඒව නෑ. මේක හරි සරල ධර්මයක්. ඒ සරල වැඩිකමට ඔබට තේරෙන්නේ නැත්තේ. මොකද ඔබ පොඩි කාලේ ඉඳන් දරාගත්ත බොරු ගොඩක් තියෙනවා. දෘෂ්ටි ගොඩක් තියෙනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒ සියලු දෘෂ්ටීන් නැති තැන තමයි සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ. ඒ පුංචි කාලේ ඉඳන් අපි දරාගත්ත අපිට පොපු වැඩි හිටියෝ ගාව තිබුණු දෘෂ්ටිකාන්තාරයක් තියෙනවා. මහණෙනි මේ පු탁ජන පුහුදුන් භූමිය දෘෂ්ටිකාන්තාරයක්. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ හිස් පුරුෂය මෝග පුරුෂය මේ ධර්මී කොහොම අවබෝධ කරන්නද බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේක සුකර නෑ, ලේසි නෑ. ඇත්තයි. නමුත් මේකේ බැලුවාම අපිට ධර්ම ප්‍රත්‍යක්ෂ වෙනකොට තේරෙයි ඕනම කෙනෙකුට මේක හරි සරලයි එක පැත්තකින් බැලුවොත්. ඒ සරල බව අපිට දරා ගන්න බෑ. අපි හිතනවා මරණයට පස්සේ කොහේ හරි යනවා කියලා. අපි හිතනවා මරණයට පස්සේ දිව්‍ය ලෝක යනවා කියලා. ඔන්නේ සිතුවිල්ලමයි දෘෂ්ටිය. ඔය නිසාමයි නැවත උපදින්නේ. නිරේක තමයි ගොඩක් වෙලාට සකස් වෙන්නේ. ඇත්තටම කිව්වොත් දිව්‍ය ලෝකේ තියෙන්නේ නිරේ තියෙන්නේ ඔබේ හිතේමයි. බාහිර නෙමෙයි. බුදුන් වහන්සේ තුන් භූමිය පැනවුවේ සිත ඇතුලේ. කාම භූමිය කාම ලෝකේ. සදෙව්ලෝ, මනුස්සලෝ, සතර අපාය මේ සිත ඇතුලේ කාම භූමිය පැනවුවේ. දැක්කේ. ඒ වගේම තමයි රූප භූමිය. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් පෙන්වන්නේ මේ සිත ඇතුලේ. අරූප ධානය උපදින්නේ සිතක. රූප ධානය උපදින්නේ සිතක. රූප ධානය වලින් මියගෑ උපදින තැන් බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ, බ්‍රහ්මසාරි සජ්ජේ කොයිද තියෙන්නේ? සිතක. එළියේ නෙමෙයි. ආපස්සරේ සුබ කින්නකේ මේවා තියෙන්නේ සිතක. ඉතින් මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අසඤ්ඤ සංඤේත දක්වාම ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ම තියෙන ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වලින් ඒ ධ්‍යාන තියෙන හිත්වල සිතේ උපදින ධ්‍යාන මේ එළිය කොහෙවත් නෙමෙයි. ඒ අයගේ සිත් පිහිටන ස්ථාන තමයි පෙන්වන්නේ. සිතක් තුලයි එතකොට මේ රහස තියෙන්නේ. අරූප ධ්‍යාන වලින් මැරෙන ආකාසඤ්ඤායතනේ අරූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ. ආකාසඤ්ඤායතනේ පෙන්වන්නේ එහෙම අරූප බ්‍රහ්ම ලෝක විදිහට පෙන්වන්නේ. ආකාසඤ්ඤායතනේ, විඥානං ආයතනේ, ආකින්ඤායතනේ, නසන්නාසඤ්ඤායතනේ මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකත් අරූපාවචර ධ්‍යානමයි. ඒ නම්මයි තියලා තියෙන්නේ. ඒවා සිතක තියෙන්නේ. ඔබ දන්නවා මේ ධර්මය අවබෝධ කරන අය. ඒ අයගේ නාමයේ රූපේ මිදෙන රූපේ කියන්නේ එළියේ. එළියේ දෙයක් තියනවා කියලා ගන්න එකයි රූපේ කියන්නේ. ඒ ගන්න සිතේම හැදෙන එකක්. ඒකයි නාමය කියන්නේ. ඒ නිසා අන්ත දෙකක් පේනවා. අජ්ජත් බහිද්දා කියලා. නාමයයි රූපයයි. රූපේ කියන්නේ එළියේ තියෙන එක කියලා හිතුවොත්, නාමය කියන්නේ හිතේ හැදෙන එක කියලා හිතුවොත්. එතකොට හිතේ හැදෙන දේ තමයි හැබැයි අපි එළියෙන් දකින්නේ. ඒක අවබෝධ කරන කෙනා, සත්‍ය අවබෝධ කරන කෙනා දකිනවා එළියේ කියලා දෙයක් නැහැ. හිතේමයි හැදෙන්නේ කියලා. අජ්ජත් බහිද්දා අන්ත දෙක කැඩුණු තැන තමයි මේ ආත්මය කියන එක බිඳ වැටෙන්නේ. ඒක ගැඹුරුයි. ඒක අරකතරන් ඉක්මනට තේරුනේ නෑ නේද? නෑ. අත් ඒක ඔබගේ සිත තව ටිකක් සිව්ම එතියා බලන්න නැවත නැවත. තොර ඔබට වැටේවි. එළියේ තියනවා කියලා ගන්න එකම තමයි සිතේ තියෙන දේ එළියේ තියනවා කියලා ගන්න. ඔබේ දරුවා එළියේ මැරෙනවා. ඔබේ හිතේ ඉන්නවා දරුවා. මැරිලත් අපේ අම්මලා අඬනවා අවුරුදු ගණන් හිතේ ඉන්න දරුවා මතක් කරගෙන. එන එළියේ නෙමේ දරුවා ඉඳලා තියෙන හිතේමයි. ඔබ විසින්ම ඔබට පේන ලෝකයේ ඔබට ඇහෙන දැනෙන හැමදේම නිරීක්ෂණය කරන්න. පරේෂණාත්මකව සිත මෙහෙවන්න ප්‍රඥාව. ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤය මහා ප්‍රඥාවන්තයාමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කිව්වේ ඒකයි. ඔබේ සිතේ ප්‍රඥාව තියෙනවා. අවදි කරන්න ඕනේ.
ඔබේ සිත අවදි කරගන්න ඕනේ. අන්ධෙක් වගේ නැත්තම් අපි මේ ලෝකේ මොනවද තියෙන්නේ මොකද වෙන්නේ ඉපදුනේ ඇයි මැරෙන්නේ ඇයි මේවා මොකක්වත් දන්නේ නැතුව අපි ඔහේ ගහගෙන යනවා දේ යන දණ්ඩට පීටක් වෙන්ද කිව්වා වගේ. අපිට පිළිසරණක් නැහැ. අපි අන්ධයෝ වගේ ජීවත් වෙනවා. අපේ ඇස් දෙක අපේ අතින්ම අපි වහගෙන අපි මේ ලෝකේ දකින්නේ නැතුව බයේ ඉන්නවා. මැරෙයි කියලා. මරණය බයට. අපි මේ ලෝකේ දකින්නේ නැත්තේ අපේ ඇස් දෙක අපි විසින්මයි වහගෙන තියෙන්නේ. අපේ ඇස් දෙක වහගෙන තියෙන්නේ දෘෂ්ටි වලින්. මොනවද ඒ දෘෂ්ටි? ඒ දෘෂ්ටි තමයි ඔබ ඉන්න දෘෂ්ටි කාන්තාරේ. ඔබ හිතාගෙන වැඩ කරන්නේ හැමදේම කරන්නේ මරණින් මත්තේ දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන. යන්න. ඔබ දාන දෙන්නේ එහෙම හිතාගෙන. ඔබ සිල් ගන්න එහෙම හිතාගෙන හොඳ කෙනෙක් වෙන්න හිතාගෙන කොහොම හරි මේක බේරගෙන කොහොම හරි මේ අර දාන් අදිනා වගේ ඉත බ්ලාස් කරගෙන යන්න හදන්නේ දිව්‍ය ලෝකෙට. ඔය බොරු කියන්නේ නැතුව සමහර අය ඉන්නේ දිව්‍ය ලෝක යන්න බලාගෙන. සමහර අය සත්තු මරන්නේ නැති දිව්‍ය ලෝක යන්න බලාගෙන. ඒ අනිත් ආගම් වල තියෙන බය කිරීම දෙවියන්ට බය කිරීම දෙවියෝ ලෝක මවලා තියෙන්නේ කියන එක. දෙවියන්ට ඕන විතර හිටියොත් තමයි දෙවියෝ ඔබව ස්වර්ගයට ගන්න කියලා බය කරලායි තියෙන්නේ. ඒ ආගම් වල මිනිස්සු බයයි. සත්තු මරන්න බයයි. ඇත්තටම ඒගොල්ලෝ බොරු කියන්න බයයි. ඒගොල්ලන් බය වෙලා ඉන්නේ. නැත්තම් ස්වර්ගයට ගන්න නැහැ දෙවියෝ. දෙවියෝ තමයි ඔක්කොම මවලා තියෙන්නේ. සත්තු මවලා තියෙන්නේ. ඔබගේ ගෙවල් මවලා තියෙන්නේ. ඔබව මවලා තියෙන්නේ ඔක්කොම දෙවියෝ. ඒතර බය හිතෙන්නේ නැද්ද? බය කළා ආගම හදාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. ලෝකේ ඒකයි කියලා. නමුත් මේ හදට රොකට් යන කාලේ විද්‍යුතේ මෙච්චර දියුණු විද්‍යාවක් තියෙන යුගයේ මේ ඔය කියන මතවාද ඉස්මතු කරන කාලේ ලෝකේ රවුම් කියලාවත් දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ විද්‍යාව කොච්චර දියුණු වෙලා තියෙනවද මේ 20 වෙනි 19 වෙනි සියවසේ මේ 20 වෙනි සතවර්ෂය වෙනකොට දැන් මේ ලෝකේ රවුම් ලෝකේ වටේම දැන් කට්ටිය යනවා දැන් අභ්‍යවකාශෙත් යනවා දැන් රොකට් යනවා දැන් මිනිස්සු අභ්‍යවකාශෙත් ඉන්නවා දැන් හොඳටම දන්නවා ඔය කියන තැනක දෙයි කෙනෙක් ඉන්නවා නම් මෙලාට හිල් කරගෙන ගිහිල්ලා මෙච්චර විශාල පෘථුවියක් මෙච්චර විශාල විශ්වයක් මේකේ තව තියෙනවා ගැලැක්සි විශාල ගාන බිලියන් ට්‍රිලියන් ගානක විශාල අවකාශයක් විශ්වයක් තුල පරාසයක් තුල දුවනවා දැන් මේකේ දන්නවා හොඳටම මවන්න බෑ කියලා. ඒක නිසා මවුන්කාර ආගම් වැඩි කල් පවතින්නේ නැහැ තව ළඟ ඔවුන්ගේ ආගම් වල ගිලීමක් එනවා. කිසි කෙනෙක් කරනව නෙමෙයි. ඔවුන්ගේම මිත්‍යාව බොරුව එළි වෙනවා. දැන් අපි බෞද්ධ ධර්මයේ තුල බුද්ධ ධර්මයේ තුල එවැනි දෙයක් උගන්වන්නේ නැහැ. බුද්ධ ධර්මයේ තුල පෙන්නන්නේ සත්‍යමයි. සත්‍ය තුල අසත්‍යට කිසිම ඉඩක් නැහැ. ඔබ තවත් ඕක අල්ලගෙන ඉන්න එපා. මරණින් මත් යන දිව්‍ය ලෝකයක් නෙමෙයි. භවයේ පතන්නේ නැහැ මේ ධර්මයේ තුල. තාම මේ සූත්‍රවල එදා බ්‍රාහ්මණයින්ට ඔය මතේ තිබුණා. බ්‍රාහ්මණය හිතුවා මහා බ්‍රහ්මයා ලෝකේ මවලා තියෙන කියලා. ඔවුන් සත්‍තිස් ආනන්ද කියාගෙන ඔවුන් වෙනම න්‍යායක් හදාගෙන ඊශ්වර කියලා හදාගෙන වෙනම කන ගමනක් යනවා. අදටත් Hindu ආගමේ ඒ න්‍යායම තමයි දෙයියෝ මැව්වා කියන න්‍යායම තමයි ඔය තියෙන්නේ. ඒක හරි ලාභයි. ඒකේ ධර්මයක් නැහැ. දෙයියෝ මවලා තියෙන්නේ දෙයියන්ට ඕන විදිහට වෙන්නේ දෙයියන්ට ඕන විදිහට අපි වැඩ කරාම හරි. ඒකේ නැහැ ධර්මයක්. ඒක මරණකම්ම සින්දු කියන්නේ ඒකයි. ඒක මරණකම්ම පාටි දාන්නේ මේ මිනිස්සුන්ට අනිත්‍ය අමතක කරන්න. අයි ලෝකේ අනිත්‍යයි. හැම මොහොතේ මේ සෛල ඇඟේ මැරෙනවා. ගස් කොළන් පොළොවට පස් වෙනවා. පෘථුවිය පවා දිරනවා. ඒ තමයි සබහාදා මේ ලෝකේ සත්‍ය. ඒක වහනවා ඒගොල්ලෝ නැත්තම් අර ආත්ම සංකල්පෙ බිඳ වැටෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ඒක මේ සිත්වල අනිත්‍ය පේන්නේ නැති වෙන්න හැම මොහොතේම පාටි දාන්න බලනවා. හැම මොහොතේම ඒගොල්ලන්ව මෝහණයකට ලක් වෙනවා. ඒගොල්ලෝ විසින්ම ඒගොල්ලන්ව පාරාවලල්ලක් හදාගෙන ඒගොල්ලන් ගැස් වහගෙන ඉන්නේ. අද ඒක බෞද්ධයට වෙලා. අනිත් ආගම් වලින් එන කෑලි එල්ලගෙන බුදුදහම කියලා ආගම හදාගෙන අපි අද ඒක ඉර වෙලා. අපිට ඒක නිසා ධර්මයේ හොයන්න ඕනකමක් අපිට ඇති වෙන්නේ අපේ මිනිස්සුන්ගේ මනස බොළඳ වෙනවා. අර සුද්ධ අපේ රට අල්ලගන්න අපහසු වෙනකොට බොන්න දුන්නා වගේ. අරක්කු නිකම් පොවලා
මේ මිනිසුන්ව මත් කළා, මේ මිනිසුන්ගේ මහා ප්‍රඥාව පන්සලත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. පන්සල් කුඩු කළා, ඒ විශාල ආක්‍රමණයක් අපිට කළා තියෙන එක ආයුධ වලින් විතරක් නෙමෙයි. අපේ මනසේ තියෙන අපේ සාර පද්ධතියම මංකොල්ල කාලා තියෙන්නේ, හූරලා තියෙන්නේ, ඒව නැති කළා තියෙන්නේ, කුඩු කළා තියෙන්නේ. අපේ හරපද්ධතිය සම්පූර්ණයෙන්ම ගහලා තියෙන්නේ. දැන් අපේ ප්‍රඥාවක් එක්ක යන ධර්මයක් එක්ක යන සත්‍ය කතා කරන ඒ මහා ඉන්ද්‍රකීලයක් වගේ ඒ පරම සත්‍ය නැවත අවදි වෙනවා. කවදාවත් ඒක යට කරන්න බෑ. මේ සබාධාමේ න්‍යාය කාටවත් යට කරන්න බෑ. බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ මේ සබාධාමේ න්‍යාය. මේ සබාධාමේ තියෙන පරම සත්‍ය සබාධාමක් තියෙන්නේ. ඒ සබාධාමමයි බුදු ධර්මය කියන්නේ. ඒ ධර්මතාවය. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම මේ කියන්නේ මේ නියාම ධර්ම ගැන. ඒකේ තියෙන චිත්ත නියාම එක මාත්‍රකාවක් විතරයි. ඒ චිත්ත නියාම ටික තමයි අපි මේ සිත දකිමින් මිදෙන නිවන් මඟ තියෙන්නේ. ඉතින් ඒක නුවණින් දකින්න ඕනි කාරණාවක්. ඒ වෙනුවෙන් අපි දේශනා 100 ගානක 100කට වැඩිය ඉදිරිපත් කරා. ඒ ඊටාම ක්‍රමානුකූලව සතර හතිපට්ඨානේ කායानुපස්සනාවේ ඉඳන් දිගටම ගලාගෙන එනවා. නිවන් මඟ නිර්මලව ඒ තුල අපි පෙන්නලා තියෙනවා. ඔබට නිවන් දකින්න පුළුවන් බව පෙන්වන්නයි අපි එක කළේ. ඔබට නිවන් දකින්න පුළුවන්. ඔබ නිවන් දකිනවා. ඔබට ඒක අපි පෙන්නනවා. ඒක පෙන්නලා තියෙනවා. ඒක අපි බොහොම සරල විදිහට තව නැවත පෙන්වන්න උත්සාහ කරනවා. ඒකට හේතුව මේක එක එක්කෙනාට එක එක විදිහට දකින්න හේතු වෙනවා. එක එක්කෙනාගේ ස්වභාව වෙනස් නිසා. අපි මේ අද කතා කරන්නේත් මේ ධර්මයේ අර ධර්මයේ ගැන යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට අර දේශනාව වලින් අල්ලන්න පුළුවන්. නමුත් අද අපි ඉදිරිපත් කරන මේ ධර්මයේ ගැන ඊතරම්ම දැනුමක් නැති වුණත් අපි මේ සාමාන්‍ය කතා කරන භාෂාවෙන් ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ධර්මයේ ඔබට අවබෝධ කරගන්න තියෙන ලොකුම බාධාව තමයි ඔබ ඉන්න දෘෂ්ටිය. ඔබ මේ මොහොතේ සිත දැකලා සිතෙන් මිදෙන තැනයි සියල්ල දකින්න ඕනේ. අපේ දහම් පාසල් පොත්, පිරිවෙන් පොත්වල අපේ ධර්මයේ තුල මේ ලියවිලා තියෙන පොත්වල ගැටලුවක් තියෙනවා. ඒක නිවැරදි වෙන්න ඕනි. ඒ නිවැරදි වීමේ මහා කුංච නාදයක්, එහෙම නැත්නම් මහා හෙනහඬක් තමයි අපි මේ ඉස්මතු කරන්නේ. ඒක තමයි සිතම දකින්න, සිතෙන්ම මිදෙන තැන නිවන කියන එක. පටිච්ච සමුප්පාදේ සම්පූර්ණයෙන්ම තියෙන සිත ගැන කියලා අපි කියන්නේ. මේ මොහොතේ ඇති වෙන සිත, ඒ මොහොතේ ඇති වෙන සිත, ඊගා මොහොතේ ඇති වෙන සිත, මේ අතීත සිත, මේ වර්තමාන සිත, මේ අනාගත සිත, මේ තුන් සිතම ඇති වෙන්නේ මේ මොහොතේමයි. එහෙනම් ඒ තුන් සිතම අතීත, අනාගත, වර්තමාන කියලා තුන් කාලයකට අයිති වෙන්නේ නැහැ. මේ සියල්ලම අයිති වෙන්නේ එකම මේ මොහොතට පමණයි. මොහොතට අවදිය කියන කාරණාව එතනින් එන්නේ. අය ඔබ අතීතයේ සිත උනත් මේ මොහොතේ නෙමෙයිද හිතන්නේ? මේ මොහොතේ. එතකොට ඒක වර්තමාන නෙමෙයිද? වර්තමාන. ඔබ අනාගත සිතක් උනත් මේ මොහොතේ නෙමෙයිද හිතන්නේ? එතකොට ඒක වර්තමාන නෙමෙයිද? වර්තමාන. හැබැයි මේ මොහොතේ උපදින්නෙත් ඔබට මායාවක් සිත කියන්නේ. මේක ඇඟ ඇතුලේ කොහෙවත් නැහැ ඊගාව කාරණේ. මේක ඕරා එකක් වගේ අපේ ශරීරය තුල හටගෙන නිරුද්ධ වෙනවා. ඔබ හිතනවා දැන් මේ ඔබට දෘෂ්ටි ටික පෙන්වන්නේ. මේ දෘෂ්ටිම තමයි ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ. දෘෂ්ටි ටික අවබෝධ කරනකොට තමයි ඔබට මේ ධර්මය හම්බ වෙන්නේ. සිතෙන් මිදෙන මඟ සිත අවබෝධ වෙන්නේ. සිත කියන්නේ දෘෂ්ටියක්, මායාවක්. ඒක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ සිතේ මායාවම තමයි. නැතු මේ අගෞත ගෝඋත කියලා ඒ කාලේ රැකපුවා එහෙම නැත්නම් අනිත් ආගම් වල තියෙන මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. මේ බෞද්ධයා පවා මේ සිතේ මායාව දෘෂ්ටිය අවබෝධ කරන තාක් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේමයි. ධර්මයේ තියෙන එතන. මේ සිත මායාව අවබෝධ නැත්නම් ඔහු හිතනවා මෙතන ඉන්න ආත්මයක්, මෙතන තියෙන පුජ්‍යලෙක්. අන්න මිත්‍යා දෘෂ්ටිය. ඒක ඉතින් තුනකට කඩන්න පුළුවන්. මේක නියත මිත්‍යා දෘෂ්ටිය, මේක දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, මේක සම්මා දිට්ඨිය. දැන් දසවස්තුක සම්මා දිට්ඨියකුත් තියෙනවානේ. දැන් ওই දහම් පොතවල උගන්වන්නේ. ඒකත් කර්මඵලයනේ තියෙන්නේ. හොඳ දේ කළොත් හොඳ තැනක, නරක දේ කළොත් නරක තැනක. පුඤ්ඤාභිසංකාරා හොඳ තැනක, අපුඤ්ඤාභිසංකාරා නරක තැනක. ආනෙඤ්ඤාභිසංකාර මේ සංකාර තුනක් පෙන්නනවා. කර්මයනේ පෙන්නන්නේ.
විපාකේනේ පෙන්නන්නේ. කුසල සිත් පෙන්නනවා, අකුසල සිත් පෙන්නනවා, විපාක සිත් පෙන්නනවා. හේතු මේ විපාක පෙන්නනවා. කර්මය තමයි පෙන්නන්නේ. මේ ඔක්කොම ඕනි මේ ධර්මයට. මේ සියල්ලම අවශ්‍යයි ධර්මය අවබෝධ කරගන්න. හැබැයි මේ සියල්ල තුලම තියෙනවා සැඟවුණු මායාව දෘෂ්ටිය. ඒ සියල්ලම අවබෝධ කරන්න තියෙන දෘෂ්ටියමයි. මේ රූපේ මේ කාය මායාවක් කියන එක පෙන්වන්නයි කායේ කායानुපස්සී විහෙරණි කියලා කායानुපස්සනාව වඩන්නේ. ඒ රූපේ තුල ඇති වෙන වේදනාව මායාවක් කියලා පෙන්වන්නයි වේදනාවේ වේදනානුපස්සී විහෙරති කියලා වේදනානුපස්සනාව වඩන්නේ. මේ සිත හැදෙන මේ සිත මායාවක් කියලා පෙන්වන්නයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා සිත හැදෙන හැටි උගන්වන්නේ. ඒ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්ස ආයතන හදාගෙන ලෝකයක් හදාගෙන අපි දකින්න එකයි සලායතන ලෝකෝ කියලා ධම්මානුපස්සනාවේදී පෙන්වන්නේ. මේ සියල්ලම එකතු කරලා කැටි කරලා ගන්න ගමනක් මෙතන පෙන්වනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකමයි ඔය පටිච්ච පෙන්නන සතර සතිපට්ඨානය තුල ඔබ ඒ මිදෙන මග තමයි ප්‍රතිපදාව තමයි තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් ඒක තියෙන්නේ සංකීර්ණ වචන ගොඩක් නිසා ඒක ගොඩක් සරලව තේරෙන්නේ නැහැ. සරලව ගත්තොත් ඔබේ සිතමයි ස්කන්ධය කියන්නේ. ඔබේ සිතමයි සතර සතිපට්ඨානය කියන්නේ. ඒ සිත ප්‍රජානාති සත්‍ය දකින්න හැටි සතර සතිපට්ඨානේ තියෙන්නේ. මේ සිතේ සත්‍ය නම් සිතේමයි සියල්ල උපදින කියන එක. ඔබ ගැඹුරු දේවල් නැතත් ඔබට මේ සාමාන්‍ය කෙනෙකුට අපි කතා කරන්නේ ඔබට මේ සිතේ සත්‍ය නම් සිතේමයි සියල්ල හටගන්නේ. ඒ අවබෝධ කරන්නයි සතර සතිපට්ඨානය තුළ එච්චර පැහැදිලි කිරීමක් තියලා තියෙන්නේ. දැන් ඔබ අවබෝධ කරන්නේ කොහොමද? එළියේ තියනවා කියලත් මම හිතනවා කියන එකයි. අතරම අඹ කියලා જાතියක් එළියේ තියෙනවා. අඹ ගස් හැදෙන්නේ අපේ හිතේ නෙමෙයිද? මේ සම්මුති ප්‍රඥප්තිය අපේ හිතේ නෙමෙයිද තියෙන්නේ? අතරම අපේ හිතේ තියෙනව නේද? රූපයක් ඔබ කොහේ ගියත් ඔබට මතක් වෙනව නේද? ඔබගේ ගෙවල් දොරවල් ඔබ ඇසුරු කරන ඔබට හිතවත්ම අය. එතකොට ඔබට මතක් වෙනවා කියන්නේ ඔබේ සිතේ තියෙනව නේද? ඒ සිතන මායාවක්. ඒ මායාව ඒ මොහොතේම හැදෙන. ඒ මොහොතේම හැදෙන ඔබේ ওই තියෙන ඉපදුණු දවසේ ඉඳලා තියෙන දත්ත බේස් එක ක්ෂණයෙන් ඇති වෙලා නැති වෙනවා. ඔබ දෙයක් දකිනකොට ඒ ෂණයෙම මුළු ලෝකෙම එකපාර ඇති වෙලා ඒ විඥානේ එකපාර ඒ මොහොතේම ඇති වෙනවා. ඊගා මොහොතේ නැති වෙනවා. ඔන්න ඔතනයි මායාව තියෙන්නේ. ඒකත් සිතේම හැදෙනවා. ඒකත් ඇති වෙනව නැති වෙනවා. අපි අර ආලෝකයක් ගසත් නිසා ඇති වෙන පොළොවට වැටෙන සෙවණැල්ල කිව්වේ සිත. ඒ සෙවණැල්ලේ ප්‍රතිබිම්බයක්. බාහිර තියෙන දේ නෙමෙයි. බාහිර තියෙන්නේ හතරමහා භූත ඇඩතල්. ගිනි කුරක් ගැහුවොත් ඔක්කොම අළු වෙලා නැති වෙලා යනවා. ගියතරක් වань නැහැ. බාහිර එහෙම දෙයක් නැහැ කියන්නේ. හතරමහා භූත කියන්නේ මායාවක්. දැන් සිත පැත්ත මේක සිතුවිලි අපි ආශ්‍රය කරන්නේ. චේතනා බික්කවේ කම්මම වදා ඒකමයි කර්මය වෙන්නේ. අපි චේතනා ලෝකයක ජීවත් වෙන්නේ. අපි අඹ කියන ලෝකයක, පුටු කියන ලෝකයක, ගෙවල් කියන ලෝකයක, ගස් කියන ලෝකයක ජීවත් වෙනවා. ඒක චේතනා ලෝකයක්. ඒක සිතුවිලි ලෝකයක්. අපේ දරුවෝ කියන ඒවා, ඒ හැඩතල, ඒ රූප සටහන්, ඒවා අපිට සටහන් වෙලා තියෙනවා. ඒක අපිට ඇවිලා ඉන්නවා දරුවෝ කියන සංඥාවෙන්. නමුත් එහෙම දෙයක් බාහිර නැහැ. අපේ තියෙන චේතනාවක් තියෙන. අපි අසුරු කරන්නේ චේතනාවක්. බාහිර තියෙන හතරමහා භූතයක්. සමහරට ඒ තියෙන්නේ අපි අර කිව්වා එකම කෙනාට එක්කෙනෙකුට අම්මා කෙනෙක්, තව එක්කෙනෙකුට ආච්චි කෙනෙක්, තව එක්කෙනෙකුට නැන්දා කෙනෙක්, තව එක්කෙනෙකුට දුවෙක්, තව එක්කෙනෙකුට බිරිඳක්. මේ එකම එළියේ තියෙන හතරමහා භූතයක් අල්ලගෙන මේගොල්ලෝ හිතවල එක මේවා හදාගෙන ඒගොල්ලෝ ජීවත් වෙන උපාදාය රූපයක් ගැන හිතේ හදාගෙන ඉන්න රූපේ. ඒක තමයි අර සතර අතිපට්ඨානේ පෙන්වන්නේ. චිත්තානුපස්සනාව ඔක්කොම එකතු කරලා පෙන්වන්නේ මේ හිතේ ඇදෙන රූපේ. ඒක බාහිර තියනවා කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ ෆෑන් එක බාහිර තියනවා කියලා. නමුත් බාහිර තියෙන හතරමහා භූත ටික. ඒක කැලි ගැලුවොත් ෆෑන් එකක් නැහැ. අපි හිතන්නේ කාර් එකක් ගැන. කාර් එක තියෙන්නේ අපේ හිතේ. නමුත් ඒක කැලි ගැලුවොත් එතන තියෙන්නේ ටයර් ටිකක්, වීදුරු ටිකක්, කණ්ණාඩි ටිකක්, යකඩ ටිකක්. එතන නැහැ කාර් එකක්. අපි හදාගත්ත සිතේ හදාගත්ත ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒකයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. ලෝකේ හැදෙන්නේ ඇස කන දිව නාසය කියන ආයතන වලින්. දැන් අන්ධයාට පාට පේන්නේ නැහැ.
අන්ධයාට ඉර පායනව දන්නේ නැහැ, බහිනව දන්නේ නැහැ, පාට පේන්නේ නැහැ, පාටක් ගැන දන්නේ නැහැ. දැන් බීරට කන් ඇහෙන්නේ නැහැ. දැන් මේ අන්ධයාට පාට පේන්නේ නැහැ කියන්නේ ලෝකේ පේන්නේ නැහැ. දැන් ලෝකය හැදෙන්නේ ආයතනෙට. ඇස කියන ආයතනයට හැදෙන ලෝකේ. ඒ ආලෝකයට හැදෙන ලෝකේ පාට වර්ණ තියෙන ලෝකේ ඇස කියන ආයතනයට හැදෙන්නේ. ඒකයි ස්කන්ධානම් පාති බව ආයතනම් පටිලබු ආයං උච්චජ ස්කන්ධ නිසායි ආයතන හැදෙන්නේ, ඇස හැදෙන්නේ. ඇස කියන්නේ මේ තියෙන මස් ඇහැට නෙමෙයි. මේක කාචයක්. ඇස කියන්නේ මේ පේන බවට එළිය ආලෝකයට මේක බබලෙනවා. අන්නේ දීප්තියට ඇස කියන්නේ. ප්‍රසාදේ තින සංගති පස්සෝ. ඒකක් තමයි ඇසුරු කරන්නේ. මනෝ විඥාණයට බෑ එළියට යන්න. මනෝ විඥාණයට වතුර බොන්න බෑ කිව්වේ ඒකයි. එයා ඇසුරු කරන්නේ මේ ඇහැට හැදෙන ප්‍රසාදේ විතරයි. ඒ ස්පර්ශය ඇතුළු කර ඒක ප්‍රතිබිම්බයක්. ඒක එළියේ තියෙන දේ නෙමෙයි, සත්‍ය නෙමෙයි. දැන් මේ සිත හැදෙන්නේ අපි කිව්වා අනිත්‍ය නිසා කියලා. ඇත්ත. දැන් හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. අපේ ශරීරයේ සෛල පවා ඇති වෙනව නැති වෙනව. අපිට මේ අනිත්‍ය ස්වභාවය මේ පෘථුවියේ පවා ගස් කොළන් වල පවා හැම දෙයකම තියෙනවා. මේ පෘථුවිය කැරකෙන්නේ ඒ නිසානේ හුලං අමන්නේ. ඒ නිසා මේක විපරිණාමයකුත් තියෙනවානේ. අයි මේක නිශ්චල නැත්තේ. නිශ්චල වුණා නම් කිසිම චලනයක් මෙතන නැහැ, අනිත්‍ය ස්වභාවයක් නැහැ. මේ අනිත්‍ය ස්වභාවය පවතින්නේ නැති ස්වභාවය. ඒ ස්වභාවයේ ස්ථිර නැති ස්වභාවය නිසා තමයි අර පුංචි කොස් ඇටේ ඉඳලා අඩි 50ක 60ක කොස් ගහක් හැදෙන්නේ. ඒ අනිත් ඒ කියන්නේ පොළවේ වෙනස් වෙන නිසා තමයි පොළවේ තියෙන දේ උඩට උරන්න පුළුවන් වෙන්නේ. මේ චූසනේ වගේ මෙහෙම ලොකු බලයක් එන්නේ. මේ නාලිකාව ඔස්සේ ඒ හිස් අවකාශයෙන් තමයි බලය අඩු වැඩි වීම නිසා උපදින්නේ. නමුත් ඒ විදිහටම තමයි අපේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. මේ අනිත්‍ය ස්වභාවයේ තියෙන මේ ගහ දිරන සෛල හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. ඒකම තියෙනවා අපේ සිතට එන මේ ආලෝකයේ කිරණ පව. ඒකේ තියෙන හුලඟේ පව. ඒක තියෙන හැමතැනම. ඒක පඨවි ආපෝ තේජෝ වායෝ මේ පස් වතුර ගිනිසුන හැම තැනම ශක්ති ස්වභාව හැම තැනම අනිත්‍ය ස්වභාවය තියෙන පවතින විපරිණාම වෙනවා. නලියන ස්වභාවයක් තියෙනවා. අත් දෙක තියාගෙන හුස්ම දිහා බලන්න ඔබ පොඩ්ඩක් වාඩි වෙන්න. කොයිතරම් මේවා එනවද යනවද පෙරේවා එනවද යනවද ඒවත් නවතිනකොට ඔබට දැනෙනවා කම්පන චංචල වගේ එකක්. ඒවත් තුනී වෙලා යනකොට ඔබට දැනෙනවා නේත් නලියන ස්වභාවය තියෙනවා. නලියන ස්වභාවය නැතිවීම තමයි එතනත් නිවන් මාර්ගය. නමුත් ඊට වැඩිය එතන ටිකක් ගැඹුරු තරකින් පෙන්වන්න ඕනේ. ඒ මග ඒක උනාට නිවන කියන්නේ ඒක නෙමෙයි. ඒක මේ සිතේ තියෙන කෙලෙස් යටගෙන තියෙනවා ඔය හරහා. ඒක උපද්දවන්න හේතු තියෙනවා මේ ඒ ස්වභාවය ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. හැබැයි මේක මේ මොහොතේම ඔබටම සාන්දිටික වෙනවා. ඔබටම ඔබේ සිත දැකින්න ලැබෙනවා. මේ සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඒ නිසායි අපි මෙහෙම කතා කරන්නේ. සිත මායාවක් කියන එක පේනන්නේ. සිත ඇතුලේ හැදෙන දේ එළියේ තියෙනවා කියලා දකින්නේ. අපි අස කන දිව නාසය කය මන කියන මේවා හරහා තමයි මනෝ විඤ්ඤාණයට එන්නේ. සිග්නල් එක මනෝ විඤ්ඤාණයෙන් ඊට පස්සේ ඒ අනුව තමයි පෙර මතකයෙන් ගලපලා අපි මේ මොහොතේ ඇති වෙන මේ සිත හැදෙනකොටම වේගෙන් ඕවා සිද්ධ වෙනවා. ඒක සේරම. මේ මොහොතේ ඔබ දකින්නේ බිත්තියක් නම් බිත්තිය කියන්නේ ඒ ආලෝකයට ඇති වෙන ඒ වර්ණේ සුදු පාට නම් සුදු පාටක ඒ මොහොතේමයි මේ බිත්තිය කියන ඒ වේදනා සංඥා සංකාර තමයි එතකොට ස්කන්ධේ. ඒ නිසා තමයි ඔබට දෙයක් හම්බ වෙන්නේ එළියේ භවයේ જાතිය. භවයේ මේ මොහොතේමයි සකස් වෙන්නේ. භවයක් තිබ්බොත් එතන જાතියක් උපදින්නේ. ඇඳ මේස කියන්නේ මේ භවයේ ඔබ මේ ලෝකේ ඉපදුණු මේ භවය. ඒක තුල තියෙනවා ඇඳ පුටු මේස කියන්නේ ඒ જાති. ඒ කියන්නේ භවයක් තියෙනවා නම් එතන ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒකයි උපතක් මරණයකුත් භවයේ තුල තියෙනවා. දෙයක් නම් හටගත්තේ ඒ දේ ඇතිවීමකුත් තියෙනවා. හේතු නිසා නම් හටගත් හේතු නැතිකොට නැතිවීමකුත් තියෙනවා. ඒකයි එතන සමුදේ තියෙන දෙයක් හටගත්තොත් එතන සමුදේ තණ්හා. ඒ දෙයක් හටගත්තොත් එතන දුකයක් හේතු වෙනවා. දුකට හේතුව එතකොට දෙයක් වෙනවා. ඒකට හේතුව ඒකට ඇලීම ගැටීම තණ්හාව වෙනවා. දෙයක් හටගත්තොත් තමයි තණ්හාවක් උපදින්නේ ඇලෙන ගැටෙන එකක් වෙන්නේ. හැබැයි බාහිර දෙයක් නෑ. තමන්ගේ හිතේම මේක හැදෙන්නේ කියලා දැක්කොත් ඒක බාහිර නෙමෙයි කියලා දකිනවා. අන්න ඒ කෙනා නිවන් මාර්ගට එනවා. අන්න එතනයි නිවන් මාර්ගට එන තැන. එහෙමනම් ඔබ දැන් මේ නිවන් මාර්ග අපි පරයය පෙන්වන්නේ.
දැන් ඔබ ඒ නිවන් මඟ ඔබ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඔබේ සිතේ හැම මොහොතෙම දකින්න ඕනි. මේ එනේන සිත දකින්න ඕනි. එනේන සිත දකින්න ඉස්සෙල්ලාම සිහිය නුවණක් තියෙන්න ඕනි. ඒ එනේන සිත දකින්නේ කොහොමද? ඔබේ සිත දකින්න සිහිය පවත්වන්න ඕනි. හැබැයි මේ අපි කතා කරන්නේ එදිනෙදා ව්‍යාපාර කරන, එදිනෙදා රැකියාව කරන, එදිනෙදා ඉගෙන ගන්න, එදිනෙදා ඒ සියලු දේ කරන අය සියලු දේ කරන ගමන් නිවන් දකින්නට තමයි අපි කියන්නේ. අපි කියන්නේ සේරම නවත්තලා මේ පරයන්කට ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා නිවන් දකින්න කන්නේ නෙමෙයි. අපි එහෙම සෑහෙන කාලයක් උත්සාහ කරා. නමුත් අපිට ධර්මය සත්‍ය අවබෝධ වුණේ අපි ඒක දේශනාවල කියලා තියෙනවා. මේ සතර ඉරියව්වෙම තියෙන අනිමිත්ත සමාධිය තමයි මේක තුල තියෙන රහස. මේ අනිමිත්ත සමාධිය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. වේදයේ තුල තියෙන හුස්ම දෙය බලලා අර ප්‍රාණායාම තමයි ගොඩක් අය කරන්නේ. ඒ තුල නිවන නැහැ. ඒ තුල නිවන නැහැ. ඒ තුල කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. කෙලෙස් තියෙනකන් කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒ කෙලෙස්ගේ ආශ්‍රවයේ ස්වභාවය තමයි ඇලෙන ගැටෙන ස්වභාවය. ඇලෙන ගැටෙන ස්වභාවය ඉස්මතු වෙලා තියෙන්නේ මේ නාම රූප ගැට ගැහිමක් නිසා. මේ සද්දේ හැම එකටම හේතු වෙලා තියෙනවා. සද්දේම තමයි ඔබට දන්නේ. කතා කරන්නේ භාෂාව තියෙන සද්ද නිසා. සද්ද ඇත්තටම මේ සොරාලේ හරහා එන විසිල් එකක් වදිනවා වගේ එකක් වෙන්නේ. ඒකේ වාතයේ පිටවීමක් වෙන්නේ. ඒ හරහා විසිල්ලයක් වැදීමක් වෙන්නේ. ඒක අපි පුංචි කාලේ ඉඳන් හුරු කරලා තියෙන්නේ. ඒකයි මාමාගා ඉඳලා අම්මා කියන්නේ එකපාරටම. ඒ සොරාලේ ටියුන් කරන එකක් තියෙනවා. ඒ ශබ්දේ අර නලාව පිමිනකොට මුලින්ම එකපාරට සොර ටික වදින්නේ නැහැ. සොර ටික හොඳට එයා ඒක අල්ලලා තමයි සාරි ගා මා කියලා මේ සොර ටික හොඳට ටියුන් කරගන්නේ. අන්න ඒ වගේ අපේ සොරාලේ මුලින් අපිට එකපාරට භාෂාව කියන්න බෑ. කොහොමද චීන භාෂේ ඉන්න කෙනෙක් ඒ පුංචි දරුවේ චීන් චීන් චාන් චූන් ගාලා කතා කරන්නේ? ඒ ශබ්දට යා ටියුන් වෙනවා. අතරම පුජ්‍යලයක් නෙමෙයි මෙතන. මේ හැඩතලයි ශබ්දයි එකට එකතු වීමක් තමයි භාෂාව කියන්නේ. ඒකම තමයි මේ අපි දන්නවා යුරෝප කරේ ඉංග්‍රීසි භාෂාව ඔය භාෂාවේ ශබ්ද වෙනස්නේ. දැන් මේ පුටුව ටේබල් කියලා කියනවනේ. අපි කියන්නේ පුටුව කියලා මේ ශබ්දෙම වෙනස්නේ. ඒ ශබ්දේ ඒ හැඩතල ඔක්කොම දැන් මේ ශබ්ද එකතු වීමක් තියෙනවා හැඩතලයට. ඒ තුලයි භාෂාව හැදෙන්නේ. හැබැයි ඒක එන්නේ නාමයේ ශබ්දේ එකතු වෙන පැත්ත රූපයෙන් එනවා අනිත් පැත්තට. ඒ නාම රූප ගැට ගැහිම නිසා සිතක් උපදිනවා. ඒ නිසා ඔබට දැනීමක් එනවා, ඔබට පිනවීමක් එනවා, ඔබට ඉලිප්පීමක් එනවා. ඔබට ඒ නිසා ඇතිවන අන්නේ ඒක තමයි තණ්හා මාන දිට්ඨි ස්වභාවය. ඒක තමයි ආත්මී ස්වභාවය. ඒක අනිත්‍ය ස්වභාවය නිසා නිතරම අනිත්‍ය ස්වභාවය ඇතුලේ විපරිණාමයක් තියෙනවා. සික්ඛා එක උප්පද්ද සික්ඛා එක නිරුද්ධති කියලා ධානය මාරු වෙන ඔය නිසායි. පවතින්නේ නැහැ, විපරිණාමයක් එනවා. ඒ කියන්නේ මේ එන එක නෙමෙයි මැරෙන එක. ඒ කියන්නේ මේ ඇති වෙන සිත නෙමෙයි මැරෙන. මේ සිත ඇති වෙලා නැති වෙනවා. නමුත් ඒ අතර විපරිණාමයකුත් වෙනවා. ඒක මේකේ අபிසංකරණිකුත් තියෙන්නේ. සකස් වීමක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් කවුරුත් කරනවා නෙමෙයි. දැන් මේ දේ දුන්න ජල වාෂ්ප වල ඒ තියෙන ස්වභාවය වැඩි වෙනකොට වර්ණය වැඩි වෙනවා. ආ ඉරේලි රස්නිය වැඩි වෙනකොට වර්ණය අඩු වෙනවා. මේ හේතුඵල ධමයක් තියෙනවා. මේ හේතුඵල ධමයක් තියෙන මේක දැන මේ ස්වභාවයක් තියෙන මේ පුංචි දරුවගේ කොහොමද පුංචි දරුවට දැනෙන්න ගත්තේ කියලා තන බලනකොට තමයි ඔක තේරෙන්න ගන්න. ඒ නොදන්න කම නැමැති අවිද්‍යාව නිසා සිතුවිලි නැමැති සංකාරය වෙලා මේ පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. අම්මා කියලා දානවා හැඩතලට. ඊට පස්සේ ආයෙත් එනවා අම්මා කියලා. හැම එකම එළියෙන් දානවා. මේ පුටු ඒ වගේම තාත්තා අක්කා නැන්දා මාමා ඔක්කොම දානවා. දැම්මාම එයාගේ හිතේ රූප සටහන් වලට සද්දේ එවිලා එයා ඒ සද්දේ එනවා හැම මොහොතේම රූප සටහනකට සද්ද එන්න ගන්නවා. අපි කියනවා එයා කතා කරනවා කියලා. අත්තටම වෙලා තියෙන්නේ එයාට දැනෙන ස්වභාවයක් එනවා. දැනෙන ස්වභාවයේ ඉස්මතු වෙලා තියෙන ස්වභාවධාමයමයි. ඒක ස්වභාවධාමයේ සංසිද්ධියක් හේතුඵල ධමයක්. ඒ ස්වභාවධාමයේ සිද්ධිය පුජ්‍යලේක ආත්මයක් එතන නැහැ. හැබැයි ඒ දැනෙන ඒ හැඩතල වලට දීපු නාමයේ ගැට ගැහිච්ච නැත්තම් ඒ එතන භාෂාවකුත් නැහැ, එතන සිතකුත් නැහැ. අන්න ඒක තමයි නිවන් දකින්න බුදුන් වහන්සේ දිත්තේ දිත්තවත්තන් කියලා ජාර්චීරට කියන්නේ. දාර්චීරය බාහ්‍ය දාර්චීරය බාහ්‍ය තාවස්තුවර මේ කියන්නේ. දුටුවානම් දුටුවා පමණි බාහ්‍ය. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ.
දුටු දෙයක් එළියේ තිබ්බොත් මේ පැත්තේ කෙනෙක් ඉන්න ඕනේ ඒක දකින්න. දුටු දෙයක් නැත්තම් මේ පැත්තේ කෙනෙකුත් නැති වෙනවා. අන්න අන්ත දෙකෙන් මිදෙනවා නිවන් මඟ එනවා. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ඔන්න ඔය බාහිර ඇතුලේ කියන අන්ත දෙකේ මිදුණු තැන අධ්‍යාත්ම බහිද්දා කියන තැන මිදුණු තැන. අපි මේ ධර්මයේ එක එක තැන් වලට නිකන් මධ්‍යම ප්‍රතිපදාව මේ යන්තම් කන ඒවා මේ මධ්‍යමයක් ගාලා එහෙම කළා නිවන් දකින්න හම්බ වෙන්නේ ඒ මායාව බොරුව තවත් මුලාවක වැටීමක්. ධර්මයේ මේ සිත ඇති වෙලා නැති වෙනවා එක සිතක් හැදෙන හැටි තමයි ධර්මයේ තුල මනාකොට විග්‍රහ කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදන යම් වේදේති තං සංජානාති යම් සංජානත විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති යම් ප්‍රපංචේති තං සංජානාති කියන්නේ මේ සිත හැදෙන හැටි දකින්න ඔන්න ඔය පිළිවෙලටයි. එහෙමුණොත් ඒ විඥානේ පටිච්චිත වෙනවා විජානාති වුණොත් බාහිරට පතිත වෙනවා. විඥානය කියන්නේ සිතයි. ඒක ඇති වෙන්නේ විඳීම් හැඳිනීම් දැන ගැනීම. එළියේ මොන හරි දෙයක් තිබ්බොත් ඒක විඳීම් හැඳිනීම් දැන විඳීම් කියන්නේ මේ සැප දුක් නෙමෙයි හැඩතලේ. හැඩතලේ තුල විඳීමක් සිද්ධ වෙනවා. හැඩතලේ තුල විඳීමක් සිද්ධ වෙනවා. ඒ හැඩතලේ තමයි දැනීම් ස්වභාවයක් තියෙනවා. ඒ හැඩතලයට අර ශබ්දයේ ගැට ගැසීම නිසා වෙන සිද්ධිය පමණයි තියෙන්නේ. එතන පුජ්‍යලෙක් කෙනෙක් නැහැ. මෙතන මම කියලා කෙනෙක් මෙතන නැහැ. මෙතන මේ රූපය ඇතුලේ මම ඉන්නවා කියන එකක් ගන්න බෑ. රූපය ඇතුලේ මම ඉන්නවා කියලා එකක් මෙතන ගන්න බෑ. මෙතන මේ ආත්මීයම රූපං අත්තතෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූපස්මින්වා අත්තං සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති මෙහෙම ආත්මය තුල රූපයක් තියෙනවා රූපයක් තුල ආත්මය තියෙනවා ආත්මයමයි රූපය කියන්නේ රූපයමයි ආත්මය කියන්නේ කියලා මෙහෙම මේ අපි කණ්ණාඩියෙන් බැලුවම පේන හැඩතලයට අපි ගැට ගහලා තියෙනවා මම මේ කියන ආත්මයක් ආත්මේ සංකල්පයක් මේ හැඩතලේ පවතින්නේත් නැහැ. දැන් අවුරුදු 5 හිටපු හැඩතලේද අවුරුදු 10 තියෙන්නේ නැහැ. අවුරුදු 10 තියෙන හැඩතලේද 20 තියෙන්නේ නැහැ. අවුරුදු 30 හැඩතලේ නෙමෙයි. ඒ අවුරුදු 40ක් යනකොට අවුරුදු 5 තියුණු ඒ රූපෙත් නැහැ. අපි හිතනවා එයාම තමයි මේ ඉන්නේ කියලා නෑ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි කතා කරනවා මේ මම තමයි ඒ කාලේ මෙහෙම කරේ කියලා. එහෙම දෙයක් නැහැ. මේ මොහොත විතරයි. අතර මෙතන මම කියලා කෙනෙක් නැහැ. එහෙම පුජ්‍යලෙක් සංඥාවක් දෙයක් නැහැ මෙතන. හේතුම් පටිච්ච සම්භූතා විතරයි. හේතුඵල ධමයක් විතරයි මෙතන තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධති එච්චරයි තියෙන්නේ. ඉතින් මේ නොදන්න පුංචි දරුවට අවිද්‍යාව නිසා සංඛාර සිතුවිලි එකතු වෙලා ඒ සිතුවිලි සංඛාර නිසා තමයි ඒ දරුවට විඥානය කියන දැන ගැනීම ඇති වෙන්නේ. ඒකයි සංඛාර පත්‍ය විඥානං තියෙන්නේ. අර රූප හැඩතලයට අර ශබ්දේ ගැට ගැහෙන නිසා විඥානය කියන එක කියන්නේ වෙන්කොට දැන ගැනීම කියන එක. වෙන්කොට දැකීම කියන එක තියෙන්නේ බාහිර එතන මෙතන වෙන් කර දැකීම මමයි දකින්නේ කියන එකයි. එතකොට එතන විඥානයේ සිත හැපදෙන තැන පේන්නේ. පෙනීම ඇති වෙන්නේ, ශබ්දය ඇති වෙන්නේ, ගන්ධය ඇති වෙන්නේ, රස ඇති වෙන්නේ මේ විදියටයි. පංචායතන ඇති වෙන්නේ. කයේ පහස කියන්නේ පොට්ටබ්බ. ඒ කියන්නේ ස්පර්ශයේ සීතල උණුසුම තද ගතිය දැනෙන්නේ කයට. නහයට දැනෙන ගන්ධේ, දිවට දැනෙන රස, කනට දැනෙන ශබ්දේ, ඇහැට දැනෙන රූපේ, පාට, වර්ණ. ඒ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ මේ කියන ඒවා ලොකු වචන කියලා ගන්න එපා පාලි වචන. පාලි වචන ඒවා එකක්වත් ලොකු වෙන්නේ නැහැ. මේ අර්ථය තේරුම් කරන දේ වැදගත් වෙන්නේ. මේ කොහොමද පුජ්‍යලයක් නැතුනේ කියන එක. එයයි වැදගත් වෙන්නේ. ඒ කාරණාව නුවණින් දකින්න ඕනි තරම්. හැබැයි දැන් අපි ඔබට ප්‍රතිපදාව කියනකොට කියන්නේ කොහොමද? එනේන සිත දකින්න කියලා. එනේන සිත දකින්න එක තමයි ඇත්තටම මේකේ තියෙන ප්‍රායෝගික ප්‍රතිපදාව.
මේකේ ඔය කොච්චර ඒවතික සේරම ඔබ ගලපගත්තත් ඒ ඇවිල්ලා දර්ශන සමාපත්තිය සත්‍ය ඥානෙ ඇත්ත දැනගන්න එක සිත හැදෙන හැටි දැනගන්න එක සිත හැදෙන්නේ අතර මේ ඇහැ කියන්නේ කාචයක් ගන්න පොට එකක් චක්ක විඥානි කියන්නේ ඔන්න ওই කතරන්ට දැන ගැනීම වෙන්කට දැන ගැනීම නමුත් ඒක මනෝ විඥාණයෙන් ඒක පෙරමතකයෙන් ගලපලා ඒ දැක්ක දෙයට නමක් දෙනවා අඹගාරි කුමන හෝ නමක් හැබැයි අඹගස් කියනවා එළියෙන් කියන්නේ අපි අඹගස් කියලා ඔබේ සිතේ පෙරමතකයෙන් ගැලපීම තමයි මෙතන ඒ සංඥාව කියන්නේ පෙරමතකේ ගලපනවා. ඒතකොට හැඩතලයට තමයි ගලපන්නේ. ඒතකොට විඳීම් කියන්නේ හැඩතලේ. හැඳිනීම් තමයි සංඥා කියන්නේ. ඒතකොට ඒ ගැලපීම තමයි ඒ සංඛාර කියන්නේ. චේතනා කියන්නේ සිතනවා කියන්නේ. ඒ හරහා තමයි විඥානේ සිතක් උපදින්නේ දැන ගැනීමෙන්. ඒ දැන ගැනීම බාහිරට අයිති නෑ. ඒක මේ සිතක් විසින් හදාගත් එකක්. මේ මෙතනම හැදෙන දෙයක්. හැබැයි මේ ඇතුලේ සිද්ධියක් නෙමෙයි මේ ප්‍රසාදය තුල පේන බව විතරයි. ඒකයි දිත්තේ දිත්ත මත්තන් කියන්නේ. පේන බව විතරයි තියෙන්නේ. පේන බව කියන්නේ දැන් පේන බවක් පමණයි. දැන් ඔබ පිටියක් දැක්කොත් ඒ තව එච්චරමයි. ඒ සිත තියෙන එච්චරමයි. දැකීමමයි සිත කියන්නේ එච්චරයි. ආයි මේ මෙතන මම දැක්කා එහෙම දෙයක් නෙමෙයි. ඇහෙන බව පමණයි සිත කියන්නේ. ඇසීම පමණයි. ඇසෙන දෙයක් කියලා එතනින් මේ හිතේ හැදෙන දේ අපි එළියට ගැට ගහන්නේ. හිතේ හැදෙන දේ එළියට ගැට ගැහුවොත් තමයි එළියේ ඒ දේවල් අපිට භුක්ති විඳින්න පුළුවන්. එළියේ දෙයක් හම්බුනොත් ඒ දෙයෙන් එක්ක සැප වෙනවා දුක වෙනවා කියලා අපි හිතනවා. අපි බඩු මුට්ටු වලින් සැප වෙනවා කියලා හිතලා බඩු මුට්ටු එකතු කරනවා. නමුත් සැප ඇවිල්ලා තියෙන අපේ හිතේම. අපි එළියේ තියෙන අපි දරුවෝ කියලා ඒවා හදාගෙන ඒව සම්මුති ප්‍රඥාප්ති වලින් හදාගෙන අපි හිතන එළියේ දරුවන්ගෙන් සැප වෙනවා කියලා. නමුත් සැප වෙන්නේ අපේ හිතේ ඉන්න දරුවන්ගෙන්. උපාදාය රූපයක් අපි ඇසුරු කරන්නේ අපේ හිත විතරයි. බාහිර නෙමෙයි. ඒක තමයි ඒකේ තියෙන ගැඹුර. නමුත් මේකේ අපි සරල තැන පෙන්නන්නේ ඔබට මේ ධර්මය අවබෝධ කරන්න ඔබ පුරුදු කරන්න ඕනි හැම සිතක්ම දකින්න ඕනි. හැබැයි ඒක එක දවසෙන් කරන්න බෑ. මුලින් දවසට එකයි බලන්න පුළුවන්. ටික දවසක් යනකොට දවසට 2-3ක් පේනවා. සතියක් විතර යනකොට ඔබට දවසට සාමාන්‍යයෙන් 50ක් 60ක් පේනවා. සතියක් දෙකක් මේක පුරුදු කරොත් ඔබට දවසකට 100ක් 200ක් පිට පේනවා. මාසයක් විතර යනකොට ඔබට සිත් වලින් භාගයක් විතර පේනවා. මෙන්න මේ වගේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තුල ඔබේ සිත පේනවා කියන්නේ ඔබේ සිතුවිලි වලට රිංගන එකක් නෙමෙයි. ඒ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඉස්සලා දකින්න පළවෙනි අදියර. සිතක් හටගත්තා නිරුද්ධ වුණා. මේ සිත හටගත්තා ආයි අනිත් පැත්ත බලනකොට ඒ සිත ආයි මේ පැත්ත බලනකොට මේ සිත කණ්ණාඩිය බලනකොට ඒ සිත පොළොව බලනකොට ඒ සිත හැම ඉරියව්වකදම සිත මාරු වෙනවා දකින්න. සද්දයක් ඇහෙනකොට ඒ සිත පෙර මතකයෙන් එකක් එනකොට ඒ සිත ඒ අතීත මතක ඒ ඔක්කොම සිත් තමයි. ඒවා මනෝ විඥානේ එනවා සිත් ద్వාර විදියට. මේ ඇති වෙලා ඒකම නැවත ඇති වෙනවා. අபிසංකරණය කියන්නේ ඒක මේ දෙයක් එනවා සිතට හැඩතලයක්. ඒ මේ ප්‍රතිබිම්බේනේ මායාවනේ හේවණල්ලනේ. ගහේ ඒකම ආයිමත් අபிසංකරණය වෙනස් වෙනවා. ඒ සිත නැති වෙනකොට ඒ සිත වෙනස් වෙලා නැති වෙනවා. ඒකයි මේක විපරිණාමයක් තියෙනවා. හැබැයි ඊගාව මේ වේගය නිසා තමයි ඊගාව සිත හටගන්නේ. මෙතන ලොකු වේගයෙන් මේක වෙනවා. ඒක නිසාම තල්ලුවක් එනවා. පොණොබ එක කියන්නේ තල්ලු වෙනවා ඊගාව සිතට. ඒකයි ආශ්‍රවීය ස්වභාවය, ඒකයි කෙලෙසිය ස්වභාවය. ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනකොට ඉවරයක් වෙන්නේ නැහැ. ස්කන්ධේ ඉතිරියක් වෙනවා. ඒකයි මේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. මේ සබ්බේ සංඛාරා කියන්නේ මේ මොහොතේ මේ සිත. ඒක අනිච්චයි. යදා ඒක නුවණින් දකින්න ඕනේ. අති නිබ්බන්ති දුකින් මිදෙන මග එයයි. මේ සිත අටගෙන නැති වෙන අර සිත අනිත් සිත අටගෙන නැති වෙන ඊගව සිත. හැබැයි මේ සිත අටගෙන නැති වෙන තැන සබ්බේ සංඛාරා අනිච්ච. ඇතිවීම නැතිවීම උදේවැය ඥානෙ. දකින්න ඕනේ. ඊගව සිතත් අටගෙන නැති වෙනවා දකින්න ඕනේ. මේ විදිහට සිත පරම්පරාවම මෙහෙම දකින්න ඕනේ. එහෙම දැකීමම තමයි උදේවැය ඥානෙ කියන්නේ. උදේවැය දකින ඥානෙ. බය ඥානෙ. බයතු පට්ඨා ඥානෙ. මුඤ්ඤුතු කම්මිතා ඥානෙ. අදිවාසනා ඥානෙ.
එතන තියෙනවා පටිසංකානු ඥානෙ. සැකේ මේකේ සැකයක් නැති වෙන්න ඕන. මේකේ මුඤ්ඤිත කම්මිතා මිදෙන්න ඕනි කියන ඒ අදහසේන ඥානෙ තියෙනවා. මුඤ්ඤිත කම්මිතා මිදෙන්න ඕනි කියන මේ සංකාර සිතුවිලි සිතේම හදාගෙන බාහිරට යන සිත. සිතේම හදාගත්ත දේ තමයි මෙතන සබ්බේ සංඛාරා අනිච්ච. මේ සියලු සංස්කාර සිතුවිලි අනිච්චයි කියන එකයි පෙන්වන්නේ. පවතින්නේ නැහැ කියන එකයි. ඒක නුවණින් දකින්න ඕනේ. ඒ සියල්ලම අනිත්‍ය කියන්නේ ඒ සියල්ල හටගෙන නිරුද්ධ වෙන සත්‍යයක් නෙමෙයි මායාවක්. මේ සිතේ මායාව දැකීමයි සද්දේ සංඛාරා අනිච්ච. ඒ වගේම අනිච්චවත සංඛාරා කියන්නේත් ඒකමයි. අනිච්චවත සංඛාරා මේ සියලු සංස්කාර අනිත්‍යයි. සංඛාර කියන්නේ මෙතන මේ සිතුවිලි චේතන. මේ මොහොතේ අදාගන්න සංඛාර. ඒවා අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති නුවණින් දකින්න ඕනේ. අති නිබ්බති දුක්ඛ එකයි නිදන් මග. ඒ සමග්ගෝ විසුද්ධියයි විසුද්ධියට මාර්ගය. ඒ වගේම අනිච්චවත සංඛාර උපාද වය ධම්මිනෝ. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ඒ අනිච්චවත සංඛාර සියලු සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය ස්වභාවය දකින්න ඕනේ. එතකොට අනිච්චව සංඛාර උපාද වය ධම්මිනෝ උපාද වය ඇති වෙනවා නැති වෙනවා දකින්න ඕනේ. උපජ්ජිත්වා නිරුද්ධන්ත ඉපදුණු තැනම ඒ දේ හටගත්ත දේ නැති වෙනවා කියලා දකින්න ඕනේ. තේසං උපසම්මෝසුකාන්නෝ සාන්ත සෝයරපත් වෙනවා කියනවා. එහෙනම් මේ ධහම ඔබ දකින්න ඕනි මේ සිත් පරම්පරාව දකින්න ඕනි කියන කාරණේ. ඒ කියන්නේ මේ සිත හැට ගන්නව නැති වෙනව දකින්න ඕනි. ඊගව සිත හට ගන්නව නැති වෙනව දකින්න ඕනි. මේ විදිහට සිත් පරම්පරාව හට ගන්නව නැත ගන්නව දකින්නම තමයි පුබ්බේ නිවස් ඥානය කියන්නේ. මේ පෙර හඳ පිළිවෙත් සිත්වල දකින්න එක. හට ගන්නව නැති වෙන. ඔබ කලින් හිටියේ කුමන සිතක්ද? බිත්තිය බලනකොට කුමන සිතක්ද? දිව බලනකොට කුමන සිතක්ද? ආයි සද්දයක් ඇහෙනකොට කුමන සිතක්ද? ආයි මේ විදිහට උපන් දාසිට ආපු සියලුම සිත් දකින්න පෙර අතීතයටම යන්න පුළුවන් ඔබට සිත් පරම්පරාව දැක දැක. හැබැයි මේ සිත් පරම්පරාව ඇති වෙන නැති වෙන සිත් පරම්පරාව දකින එකටයි පුබ්බේ නිවස් ඥානය කියන්නේ. නැතුව මේ මැරෙන්න කලින් එකක් මැරුණට පස්සේ කතාවක් නෙමෙයි. මේ මොහොතේ තියෙන සිත දකින්න තැනයි තියෙන්නේ පුබ්බේ නිවස් ඥාන. ඒ වගේම තමයි සුසුප්පාත ඥානය කියන්නේ මේ සිත හටගත් සිත අතීත සංඥා මතකයෙන් හටගත්. ඇයි එහෙම කිව්වේ? ඔබට පුටුව කියන නාමය ආවේ කොහෙන්ද? පුටුව දකින්නකොට පුටුව කියන නාමය එන්නේ අතීත මතකයෙන්. ඒ හැඩතල එනකොට නාම එනවා ඩෙස් එක බංකුව හැමදේම එහෙමයි මකනේ පැන්සල පෑන හැම එකම. ඔබ දකින්න හැමදේම එහෙමයි. ගහකොළ ඇලදොල ඉර හඳ හැම එකම ඔබේ ප්‍රඥාප්ති සම්මුති හදාගත්ත ඒ ස්පර්ශය කියන මායාව හැදිච්ච දේ. ඒක නුවණින් දකින්න ඕනි කාරණයක්. දැන් මෙලෙස ඇත්ත දකින කෙනා සිත දකින්න ඕනේ නැද්ද? දැන් ඔහු මොකද්ද නිවන් මාර්ගට කරන්නේ? මේ සත්‍ය අද අවබෝධ කරගත්ත වචන ටික කියෝ ඉන්නවද? මහා මාන්නයක් හිටි ඔබ දන්නවා කියන මාන්නය ඇති වෙයි. මාන්නය තුළ ඔබ ධර්මයේ දැනගත්තට වැඩක් නැහැ. ප්‍රායෝගිකව මාන්නය කියන්නේ ඔබ පිරිහිලා. එහෙනම් දැනුම වගේම ඔබට සමබර වෙන්න ඕනි. ප්‍රායෝගිකව ඔබ තුලින් ධර්මයේ දකින්න ඕනි. ධර්මයේ දකින්න හැකියාවක් ලැබෙන්නේ ඒ උපක්‍රමශීලීව නිවන් මාර්ගට කටයුතු කරත් විතරයි. ඉතින් සබ්බාසව සූත්‍රය හොඳින් පෙන්නලා තියෙනවා බුදුන් වහන්සේ දස්සනා පහතබ්බා දිවාසනා පහතබ්බා පටිසේවනා බසංගරා පහතබ්බා විනෝදනා පහතබ්බා මේ විදිහට භාවනා පහතබ්බා අන්තිමටම දාලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම රූප රාග අරූප රාග මේකයට හේතුවක් තියෙනවා. මේ සිත දකින්න අවසානයේදී ඔබට එතනදී භාවනාවක් ඇත්තටම හතර ඉරියව්වෙන් භාවනාවක් හැබැයි තියෙනවා. අයි මේ ආර්යකාන්ත සීලය ආරුව රකින්න සීලය එනෙන සිත දකිමින් මිදෙන සීලය. ඒ තුලයි නිවන් මාර්ග හමු වෙන්නේ. එනෙන සිත දකිමින් මිදෙනවා නම් ඒක නිවන් දකින්නවා ඒකාන්තයි. බාහිරට සිත ප්‍රතිතරණ අනිදස්සන විඥානය වෙන්නේ විඥාණයට ප්‍රත්‍ය වෙලා ආයතනයක් පතිත වෙලා. ඉතින් මේක නුවණින් දකින්න ඕනි කාරණයක්. හැබැයි දැන් අපි කතා කරපු ප්‍රායෝගික පැතිකඩ ඔබේ සිත හැම මොහොතෙම දකින්න කියන්නේ. මේ ටික ඔබ අසා ඔබ දැන් සිත දකින්න. සිත එනවා යනවා දකින්න. සිත බාහිරට යනවද ඒවත් දකින්න. සිත විසිරෙනවද ඒක දැකලා අත්හරින්න.
ওই විදිහට සිත් එන සිත් කඳ පිළිවෙත් પરම්පරාව දකින කෙනාට ඒ සිත් වලින් මිදීමට හැකියාවල් ලැබෙනවා. මේ විදිහට සිත් પરම්පරාව නවතින්නේ නැහැ. සිත් પરම්පරාව ඇති වෙනවා. නමුත් එහි හරේ නැතිවීමක් සිද්ධ වෙනවා. අයි මේ සිත හට ගන්න සිත බාහිර තියෙන්නේ වටිනාකමක් ඇති දේවල්. ඇඳ වටිනාකමක් තියෙනවා. පුටුව වටිනාකමක් තියෙනවා. මේසි පුටුව ඇඳ අපි ගාව ඔක්කොම තියෙන්නේ වටිනා අපි හිතින් වටිනාකම් දාගෙන තියෙන්නේ. නමක් එනවා නම් ඒකට වටිනාකමකුත් වෙනවා. හැබැයි මේ ධර්මය අවබෝධ කරපු කෙනාට බාහිර දෙයක් හමු වෙන්නේ නැතිකොට ඔහුට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැතිකොට ඔහු නිබ්බිදාවට එනවා. ඒ කියන්නේ මේ සිත් પરම්පරාවේම අනිත්‍ය ස්වභාවය ඒකත් පෙරමතකේ නිසා හටගන්න අනිත්‍ය සිත. සිතක් කියලා පරවන තැනක් නැහැ, දෙයක් නැහැ. සිතින් සිත මිදුණු තැන තියෙන නිබ්බිදාව සිත ගැන කලකිරීම. ඒ තුලයි විරාගයේ නොයල්මට ඇති වෙන හේතුව. ඒ තුලයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන්නේ නිවීමට යන්නේ, නිරෝධයට යන්නේ. නිරෝධාන්ති පටිනිස්සග්ගන පස්සේ නැවත ඒ දුව එන්නේ නැහැ. නැවත ඒ කතාව එතනින් ඉවර වෙනවා. බාහිර ඉන්නවා කියලා ගන්න එක. බාහිර දරුවෙක්, දුවෙක්, පුතෙක් ඉන්නවා කියලා ගන්න එක. ඒක මේ සිත දකිනකොට ඒ සිත් මුලින් දකින්නේ ඔබ සිත් මුලින් ඒව සිත ගැන ඔබ අතුල රින්ගන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවෙස. ඒ කියන්නේ සිත් අතුලට රින්ගන්නේ නැහැ. සිත ඇති වෙනව නැති වෙනව විතරක් නුවණින් දකිනවා. ඉස්සලා ඥානය හදා ගන්න ඕනි. ඥානය කියන්නේ මේ විඥානය එකක් නෙමෙයි. සිත ඇතුලේ තියෙන එකක් නෙමෙයි. ඥානය කියන්නේ ඔබට සිතින් පිට දකින්න එකක්. සිතින් පිට දකින ඥානෙ අවදි වෙනකොටම ඔබට සිත පේනවා එනවා යනවා කියන එක ඒ ඥානෙටයි දැනෙන්නේ. ඔබට ඥානෙ සකස් වෙනවා. ඒ ඥානෙ සකස් කරන්න තමයි සිත් දකින්න කියන්නේ. ඒ ඥානෙ සකස් වුණොත් ඔබට ඔය කියන ලොකු වචන නිසා අපි කතා නොකලත් ලොකු වචනයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. පුබ්බේ නිවස ඥානෙ ඔබට සකස් වෙන්නේ. සිත දකින්නවා කියන්නේ. සිත් පෙරතිබු සිත් කදපිලිවෙත් දකින්න එක පුබ්බේ නිවස ඥානෙ. නමුත් අද පොත්පත්වල ධර්මයේ තුල අද සමාජය තුල වියවුලක් ඇති කරලා තියෙනවා මේ ඉපදිලා මරණ කෙනෙක් ගැන කතා කරලා. අපි ඒ ගැන කතා නොකරමු මේ මොහොතේ අපි පැහැදිලි කිරීමට බාධාවක් වෙන නිසා. පසුව ඒ ගැන යමෙක් ඉන්නවනම් වෙනම කතා කරමු. දැන් මේ මොහොතේ සිත් પરම්පරාව දකිනවනම් ඒක තුල සිත යනවා එනවා විතරක් දකිනවනම් ඔහුට සිහියයි නුවණයි පිහිටනවා. ඒ කියන්නේ යථාභූත ඥානය පිහිට ඉස්සර සිත දකින්න ඕනි. ඒකට හොඳ ප්‍රවීණයෙක් වෙන්න ඕනි. නිපුණත්වයක් ඕනි. දක්ෂයෙක් වෙන්න ඕනි. සිත දකින්න එක එදිනෙදා කටයුතු කරන හැම එකකදීම ඒව අවශ්‍යයි. ඒ වෙද්දි තමයි සිත පේන්නේ. කෙනෙක් ඒවා කතා කරලා යනකොට හරි ඒ කතා කරනකොට හරි ඒ කෙනාට සිත පේන්න ඕනි. පරිපිලේ රගිනකොට සිත පේන්න ඕනි. සිත දකින්නවා කියන්නේ ලොකු කාරණයක් මේ දිහා බලවමට දැනේ. ඇත්තටම සිත දකින්න එක ලොකු කාරණයක්. සිතේ සත්‍ය දකින්න එක තමයි දෙවෙනි කාරණේ. සිතේ සත්‍ය දකින්නවා කියන්නේ අපි මේ කතා කරපු සත්‍ය සිතින් දකින්න. සිත මේ මොහොතේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න. සිතක් එනකොටම ඔබට එන ශබ්ද සිතක් නම් ඒක බාහිර නෙමෙයි ඔබේ හිත කියලා දකින්න එකයි සිත දකින්නවා කියන්නේ. ඔබට ආලෝක හැඩතලයක් එනකොට ඔබේ සිතේ හැදෙන මේ මේස පුටු ඔබේ සිතයි ඔබ දකින්නේ. ඒ වර්ණ හැඩතල ඒවා දකින්නේ ඔබේ සිතයි. එතකොට සිත ඇති වෙනව නැති වෙනව දකින්න එක තමයි සිත් પરම්පරා පුබ්බේ ඥාන දකින්න එක තමයි මාර්ගයේ තියෙන්නේ. හැබැයි දෙවෙනි අධ්‍යයන තමයි ඒ සිතත් මායාවක් කියලා දකිනවා. සිතක් එනවා යනවා දකිනවා. එනවා යන සිත දෙවෙනි අධ්‍යයන මායාව දකිනවා. මායාවක් ඒ සිතේ තියෙන. ඒක ටිකක් අමාරු. ඒක ටිකක් බණ අහන්න ඕනේ. හැබැයි මායාව දකිනවා එනේන සිතක් දකිනවා ඔබ නිවන් දකින්න ඕනේ. ඒ සෝවාන් මාර්ගඥානයයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ සෝවාන් වෙන ඕරම්භාගී සංයෝජන ධර්ම. අපි දන්නවා දස සංයෝජන වල පහක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන්නේ ඕරම්භාගී සංයෝජන කාම භූමියේ තියෙන සිත් කියලා කියනවා. කාම භූමිය කියන්නේ මේ එළියෙන් දකින භූමිය නෙමෙයි. සිත ඇතුලේ කාම භූමිය තියෙන. සිත ඇතුලේ දෙයකට ආස වෙනවා නම් සිත ඇතුලෙන් ඒක එනවා නම් එතරම් කාම භූමිය තියෙන්නේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සිත තුළින් දකින්න කියන්නේ ඒකයි.
එතකොට ඒ විදිහට සිත දකිනවා නම් සිත එනේන සිත දකින තරම් ලොකු දියුණුවක්. ඒ සිත හැබැයි අත්හැරෙන ඒ සිත ඇත්ත වෙලා නම් ඔබ රාග දේශ මොහ එනවායේත් නමුත් ඇලෙන ගැටෙන එක තියෙනවා. නමුත් ඒ සිතේ ඇත්ත දැන් දකින්න පුළුවන්. හැබැයි ටිකක් කාලයක් සිත් පරම්පරාව දකින්න එක වැදගත්. සමහරට සතියක් දෙකක් මාසයක් ඒක ඊට වැඩිය ඔහුට විශාල දෙයක් කරයි. ඉස්සල සත්‍යය සිතට දකින්න ඉඩ දෙන්න. ඊට පස්සේ සත්‍ය දකින හිතේ ඇත්ත දකින එක දෙවෙනි අදිරට තියාගන්න. ඒක ටිකක් අමාරුයි. අපි ඒක නිසා දැන් දීර්ඝ කාලයක් අපි මේ විදිහට පැහැදිලි කරගෙන ආපු නිසා ඒක තව දිනයකට තියාගමු. නමුත් අපි මේක එහෙම කඩ ගියාම ඔබට වැටහෙන්නේ නැති නිසා අපි කොච්චර කාලයක් ගියත් උත්සාහ කරන එක දිගටම ඒ දේම කාරණාව නිවැරදිව පැහැදිලි කරන්න. හැබැයි මෙතන භාවනාව තියෙනවා. මෙතන විපස්සනා භාවනාව තියෙනවා. එක සිතක් එක අරමුණකට හිත තබා ගන්න එක සමතේ. හැම සිතක්ම දකිමින් මිදෙන එක විපස්සනා. ඒ සිත් හටගෙන නිරුද්ධ වෙන එක දකින්න ඕනේ. එක සිතක සිත පිහිටව ගන්න එක සමතේ අපි කිව්වා ඒක ආනිඤ්ඤාභි සංඛාරවලට හේතු වෙනවා. ඒ තුල තමයි ධ්‍යාන සමාධි අද බොහෝ අය ඉන්නේ හිර වෙලා. නියොන් මගේ යන අය හිර වෙන තරක් ඒක. හැබැයි සත්‍ය විදියට මේ ධර්මයේ දකිනවා නම් සත්‍ය විදියට සිත තුළින් මිදෙනවා නම් ඒ සිතේ සත්‍ය දකිනවා නම් ඒකේන එහෙමනම් ඒ එනේන සිත දකින්නත් ඕනි. සිත එනවා යනවා දකින්නත් ඕනි. ඒ පවතින හරයක් නැති බව ඔහු ඒක කාලානුරූපීව තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔහුට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ තුලම ඒ හටගත්ත සිත මායාව දකින්න ඊගාව අධියට එන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨි සක්කාය දෘෂ්ටි කියන්නේ ඒ තමයි මේ සවත්ත මම මගේ ආත්මය කියලා ගත්ත දෘෂ්ටියයි. රූපං අත්තතෝ සමුනුප්පස්සති රූපවත්තං වාතෝ සමුනුප්පස්සේ රූපස්මින් වාත්තන සවත්තනී වා රූප සමුනුප්පස්ස රූපේ ආත්මය කර ගැනීම ආත්මේ රූපේ කර ගැනීම ඒ සක්කාය දෘෂ්ටියට හේතුවයි. හැබැයි විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතෙන් කෙරේ ඇති සැකේ. බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පටිච්ච සමුප්පාද ධර්මයේසු කංකති. මේ එකින් පැහැදිලි කරොත් ඔබට මනාව පැහැදිලි ලොකු කාලයක් යනවා. බුද්ධේ කංකති මේ සිත ඇතගෙන නිරුද්ධ වෙන තැන ඊගාව සිත අටගෙන නිරුද්ධ වෙන තැන තියෙන ෂනේ ශුන්‍ය තැනක් ඔබට හම්බ වෙනවා. ඒක බුද්ධ ක්ෂණය. ඒ බුද්ධ ෂණය කියන්නේ එතනටයි. ඒක බුද්ධ ක්ෂණය තමයි කාටත් නිවන් දකින්න හේතු වෙන්නේ. මහායානයේ අද ඒ බුද්ධ ක්ෂණය තමයි ඉස්මතු කරගෙන ඉන්නේ. එතරම් හැබැයි නිවනක් තමයි කතා කරන්නේ. හැබැයි තේරවාදයේ කතා කරන සෝවාන්ට සකදාගාමි අනාගාමි භූමි අතර මේ දෙකම එකයි නිවනක් තමයි දෙපැත්තෙම කතා කරන්නේ. ඒකයින අරමුණු නිවනමයි. මොකද සෝවාන් කියන තැන තියෙන්නේ නිවනමයි. ඒතර පුජ්‍යල භාවයේ නැතිව තැනයි සෝවාන් කියන්නේ. ඒතොරේ සෝවාන් වෙන කෙනාගේ බුද්ධ කියන්නේ බුදුන් සරණ යන නම් ඔහු ධර්මයේ සරණ යන්න ඕනේ. සෝ ධම්මං පස්සේ සෝමං පස්සේ බුදුන් දකින්න ධර්මයේ දකින්නයි. එහෙමනම් ඔහු ධර්මයේ දකින්නවා කියන්නේ මේ මොහොතේ සිත දකින්න ඕනේ. සිත දකිනකොට ධර්මයේ දකින්නවා කියන එකයි. ඒක තමයි ප්‍රතිපදාව. සිත දැකීම. ඒ සිත පරම්පරාව දකිමින් යනවා කියන්නේ මහා දියුණුවක් නුවණක් තියෙනවා. කඳපිලිවෙත් දකින්නවා කියන්නේ පුබ්බේනස ඥාණයට එනවා. ඒකමයි චතුප්පඥානය. එතරම්යි ඒකම ආසවක්ඛ්‍යා ඥානය කියන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ තුල තමයි සියලු කෙලෙස් නැසීගෙන යන්නේ. හැබැයි මේ මගේ යන කෙනා සිත දකින කෙනා සිතින් මිදෙන කෙනා සිතේ සත්‍ය පෙන්වන කෙනා සිතේ තියෙන හරය කියන එක ඕනකම නැති වෙලා යනකොට දිය වෙලා යනකොට ඒ විරාගී සිත නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධ ඒ මිදීමට එන නිරෝධයට එනවා. සියල්ල සම්පූර්ණයෙන්ම මිදුණු බව අවබෝධ වීමයි පටිනිස්සග්ගාන පස්සේ භාවනාව. පටිනිස්සග්ගානි පස්සේ කියන්නේ එතනටයි. හැබැයි මේ අනිත්‍යානුපස්සී මේ අනිත්‍ය දකින්න එක වැදගත්. මේ එනේන සිතේ අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍යානුපස්සී විහරණේ විරාගානුපස්සයට හේතු වෙනවා. නිබ්බිදාන්ති විරාගාන්ති කියන්නේ ඒකයි. මේක විරාගයකට එනවා. ඇලෙන්නේ නැහැ. සිතෙන් සිත මිදෙනවා. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධයට යනවා. මිදෙනවා කියන්නේ මිදුනා කියන්නේ නිරෝධ වුණා. හැබැයි සෑම සිතක්ම දකිමින් මෙහෙම නිරෝධයක් වෙනවනම් එතන තියෙන අනිමිත්ත සමාධිය ශුන්්‍යත අප්‍රණීත අනිමිත්ත කියන සමාධිය. චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තිය ඊටම වැදගත්. මේ නිවන් මාර්ගය යනට.
මේ කියපු දේශනේ ගොඩාක් වැදගත් නිවන් මාර්ග යන අයට. අපි හිතේ හදාගත්ත රූපේ බාහිරට ගැට ගන්න බලන්න. එතකොට ඔහු කියනවා ආ බලන්න ඔබට මේක හොඳයි නේ කියලා. අදුමත් දිහා බලලා එහෙම කියයි. නමුත් ඔබේ සිතේ ඒ රූපේ නැති නිසා ඔබ එහෙම කියන කන්නේ. සමහරට අර කියන කෙනා හිතන යාට මං හොඳයි කෝ ආයකට කැමතුන්නේ නැහැ මාත් එක්ක තරහිද ගොතු කියලා. මේ කෙලෙස් පැත්ත. මේ සියල්ලම බාහිර දෙයක් නැතිකොට නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නුවණින් දැකලා නැති කරන්න ඕනේ. එතන අනිමිත්ත සමාධිය නෙමෙයි තියෙන්නේ. ඒක එක සමාධියක් එක තැනක් අල්ලන් ඉන්නවා නම් එතන අනිමිත්ත සමාධිය නෙමෙයි තියෙන්නේ. හැබැයි එනේනසේ දකින්මින් එනේසේ සත්‍ය බලලා සිත අත්හරිනවා සිතේ මිදුනොත් සිතේ මිදි මිදි යන්න ඕනි. සිත් පරම්පරාව දකිමින් යන ගම තමයි සිතේ මිදි මිදි යන ගමන. අන්නේ ඒක නිවන් මාර්ගයි. ඒ කෙනාගේ සිත නැවත සකස් වෙන්නේ අර සිත දකිමින් යන ගමන තමයි මෙතන වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතින ඒ සුගති පරායනට හේතු වෙන්නේ. ඒ භවයේ මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන භවයේ දකින්න කෙනා සුගති පරායන. මිස විඥානයේ ඝනකම අඩු වෙනවා. විඥානේ සුකුම වෙනවා. සියුම් වෙනවා. පරාර්ථයේ මේක වැඩි ආත්මාර්ථය තියෙන කෙනාට නිවන වැහෙනවා. අන්නේ ඒ කෙනා නිවන් මඟ කටයුතු කරන ප්‍රතිපදාව පුරනවන ඔහුට සියල්ලෙන් මිදුණා කියන අවබෝධය එනවා. ඒ කෙනා නිවන් දකිනවා. හැබැයි මේ සෝවාන් මාර්ගඥානේ විතර පුජ්‍යලයක් නැති බව දකින්න දෙයට සිත තියාගන්න ඕනේ. එනේන අරමුණට එතනින් එහාට ඒ සත්‍ය දකින්න ඕනේ. සද්දයක් එනකොට ඒ සද්දේ කපුටගේ සද්දයක් කියලා ගත්තොත් ඒක ප්‍රඥාවට එනවා. ඒක එනවා ඒ බාහිරට එනවා ගැට ගැහෙනවා සමා වෙන්න ඕනේ. බාහිරට ගැට ගැහුනොත් එහෙම ඒ කෙනාට ඒ සිත එයා අනුසෝතයටයි යන්නේ. ඒ කියන්නේ එකතු කර කර යනවා නිස්සරණයක් නෙමෙයි රැස් කිරීමක් සිද්ධ වෙනවා. නිස්සරණයක් යන කෙනාට මිදීමක් එනේන සිත ඇත්ත දැකලා මිදෙන්න ඕනේ. එනේන සිත අත දැකලා අත්තරුතර මිදෙනවා. නිරෝධයට එනවා. හැබැයි එයා පටිනිස්සක් ගන්න පස්සනවා. නැව සකස් වෙන්න හේතු නැහැ. එනේන සිත දැකලා අත්හැරලා මිදෙන තැනයි නිවන තියෙන්නේ. හැබැයි ඒකට සත්‍ය දැකලායි මිදෙන්නේ. සත්‍ය දකින තාක් මිදෙන්නේ නැහැ. මිදෙන්නේ එකේ එහෙම හිතුවට මිදෙන්නේ නැහැ. අනිත් එකේ හිතුවට අනිත් එහෙම වෙන්නේත් නැහැ. මේ සිතේ සත්‍ය දකිනකොට සිතෙන් සිත මිදෙන තැනයි අනිත්‍ය තියෙන්නේ. ධර්මයේ තුල අනිත්‍ය ගැන කතා කරන්නේ නිවන් මගයි. නිවන් දකින්න මග. ඒ නිවන් දකින්න මග අනිත්‍ය සිතේ හට ගන්න සත්‍ය දකිනකොට සිතෙන් මිදෙන තැන ශුන්‍යතාවයේ ඉතුරු වේ. ඒ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත කියන චේතෝ විමුක්තියයි ඔහුට ඉතුරු වන්නේ. එතන තේරෙන නිවන් මාර්ගය. හැබැයි මොහොතට අවදිය කියන කාරණේ ඊටම වැදගත්. කෙනෙක් අත් දෙක තියාගෙන හුස්ම දිහා බලනවනම් ඒ කෙනාගේ හිත විසිරෙනවා. හැබැයි ඒ කෙනාගේ හිත විසිරෙන්නේ නැති වෙන එනවනම් තැනට එතනින් එන්න පුළුවන් මොහොතට අවදියට. හැබැයි ඒකම වෙන්න පුළුවන් ඒ සතර ඉරියව්වෙන් මේ කියන භාවනාව තියෙනවා. ඔබ දකින්න ඒ බෝලේ කැරකෙන විදිහට ඔබට සකස් වෙලා තියෙනවා ඔබට දකින්න පුළුවන් බෝලේ තියෙන ස්වභාවය. අනිත්‍ය ස්වභාවය. හැබැයි මේ සිත දකින්න එකයි වැදගත් වෙන්නේ. උපමාවන් වලට රැවටෙන්න එපා. උපමේය තමයි ඔබ ගන්න ඕනේ. එහෙමනම් සිත් පරම්පරාව දකින්න එක වැදගත්. ඒ සත්‍ය දැකලා ඉන්නේ එක වැදගත්. ඒ මාර්ගය ඒක පුරුදු කරන කෙනාට ඒ මිදි මිදි යනවා. නිරෝධයට යනවා. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියන තැනට යනවා. හැබැයි සම්පූර්ණයෙන් මේ සිත සකස් වෙන්නෙම නැහැ කියන එක ඒ කෙනාටමයි සාන්දිටිකතාවයකට කියන්න බෑ. එතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම හිත මිදෙනවා කියන තැනට හිත තියනවා කියන්නේ ඒ කෙනා ඇත්තටම අනාගාමී රූපෙනුත් මිදිලා නාමෙනුත් මිදිලා ඒ කෙනා එන්නේ දැන් සෝවන් මාර්ග ඥානෙට. රූපෙ මිදිලා නාමෙත් මිදුණු තැනයි එතනට එන්නේ සෝවන් මාර්ග ඥානෙට. නාම රූප දෙකේම මිදුණු තැනයි එතකොට සෝවන් මාර්ග ඥානෙ හිමියයි. අද අපි දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබට කරා. මේ සිත දකින්න එක වැදගත් වෙනවා.
ඔබ රැකියාවක් කරනවා නම් වෘත්තියක නිලන කලබල වෙන්න එපා. සිතේ ඇත්ත දැක්කේ නැහැ කියලා කලබල වෙන්න එපා. ඒ සිත නරක සිතක් කියලා කලබල වෙන්න එපා. ඒ සිතේ ස්වභාවය කොහොමත් හොඳ නරක දෙකම තියෙනවා. සිතක් කියන්නේ ඇත්තටම සිතවිලි හට ගන්නෙම ඒ ස්වභාවය නිසාම. හොඳ නරක දෙක තියෙන්නේ ලෞකික භූමියේ සිතවිලි. නමුත් ලෝකෝත්තර භූමියේ හොඳ නරක කියලා දෙන්නේ නැහැ. දැන් මේ විදිහට ඔබ සිත පුහුණු කරන්න. පුරුදු කරන්න. ආනිසි කලබලයක් හදිස්සියක් ඇති කරගන්න එපා. සිතෙන් මිදෙන මඟ නුවණින් දකින්න. ධම්මටි ඥානය වැඩෙන්නේ ඒ සප්ත බොජ්ජංග වැඩෙන ක්‍රමයටයි. සිත දකින්න තැන තියෙන්නේ ඇත්තටම මේ එනේන සිත දකින්න තැන සද්ධාව තියෙන්නේ. සිතේ සත්‍ය දකින්න එකයි සද්ධා කියන්නේ. සිතේ සත්‍ය දකිනකොට ඒ සිතෙන් මිදෙන එකයි ඒ සිත දකින්න අප වීරයක් ගන්නවා. සිත මග ඇරෙනවා. සිත පනිනවනේ එළියට පිට පනිනවනේ. ඒ සිත දකින්න තැනට ඒ මුලින් ඔබ පුරුදු කරන්නේ වීරයකින්. ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මුලින් එහෙම වීරයක් ගන්න වෙන්නේ. හැබැයි එහෙම සිත දැකලා සිතෙන් මිදෙන වීරියෙන් දකිනවනම් ඒ සද්ධා වීරිය සතිය ඒ දකින සතියක් කරනවා. ඒ එනේන සිත දකින සතිය පිටවනවා. ඒ කෙනාගේ සිත සමාධියට එනේන සිත දකින සමාධියට එනවා. අන්නේ සමාධිමත් සිත ඊටම වැදගත්. ඒ වගේම තමයි මේ සිත මිදෙන බව දකිනවා නම් සත්‍ය දකිනවා නම් සිතෙන් මිදෙනවා නම් ඒක බාහිරට ගැට ගැහෙන්නේ නැත්නම් එතන නාම රූප දෙකෙන් මිදෙනකොට ඒකේන අතරම බාහිර කෙරෙන්නේ නැහැ හිතේ ඉන්න කෙනෙක් ඇසුරු කරන්නේ. එතකොට ඒ කෙනාට කාමරාග පටිග එන්න හේතු අඩු වෙනවා. හැබැයි එක දවසකින් වෙන්නේ නැහැ දිය වේවි යනවා. කෙනා පුජ්‍යලයා නැති විදිහට හැම දෙයක්ම මෙනෙහි කරන්න ඕනේ. වේදනාව ආවත් සතර අතිපට්ඨාන කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් ලබන වේදනාවක් නැති බව. නමුත් අපි හදාගෙන ඉන්නවා අපි වේදනාව විඳින්නේ කියලා. ඒ නිසා අපිට ලෝකයක් තියෙනවා. ලෝකෙ මිදෙන්න නම් සියලු ස්වභාව සත්‍ය දැකලා මිදෙන්න ඕනේ. සිතට එන හැම අරමුණම මෙනෙහි කරන එක වැදගත් වෙනවා. එයි නිවන් මාර්ගය. එහෙමනම් තෙරුවන් සරණයි. අද අපි ඔබට ප්‍රායෝගික ප්‍රතිකඩ තමයි ගොඩක් ඉස්මතු කරේ. නමුත් අපිට පෙළ පෙන්වන්න සිද්ධ වෙනවා. පෙළ පෙන්නලා තමයි ආවේ මේ මූලික අවස්ථාව නිසා. සරලව පැහැදිලි කරන්න අපි උත්සාහ කරේ කතා කරන භාෂාවට සීමා වෙලා. නමුත් පාලි වල සමහර වෙලාවට අවශ්‍යමයි කියලා හිතන වචන කීපය අපෙන් පිට වෙනවා. එහෙනම් ඔබේ කටයුතු පරිස්සමෙන් සිදු කරන්න. ඔබට දැනෙන දේ ඒ ඔස්සේ ඔබ කටයුතු කරන්න. ඔබේ සිත හරි තැනක පිහිටවන්න. සිතේ මිදෙන මඟ හරි චමත්කාරයි. ඔබට මේ දේශනා ටික අහන කොටත් ඒක දැනේ. ඇත්තටම හරි සුන්දරයි. ඔබ දවසක නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. ඔය සියලු දෘෂ්ටි මත අයින් කළා දාන්න. මේක ඇත්තටම මේ සිත විඥානයේ සිවුම් වෙන තැන ඔබ ශරීර කුඩ පොළට පස් වුණත් ඒ නැවත අපායකට වැටෙන්නේ සුකුසුකුම සත්‍ය සංඥාව තියනවා. ඒක නිසා අපි සත්‍යවාදී වෙමු. සුකුසුකුම සත්‍ය සංඥාව මෙනෙහි කළා අපි හදාගමු. දැන්ට තෙරුවන් සරණයි. එදිත් සියල්ල හිමීට කාලයගේ ඇවෑමෙන් අපිට තේරෙනවා සකස් වීගෙන යන්නේ ඊ타ම යුග පෙරලියක් වටිනාම සම්දිස්ථානයකට. ඔබ ඉපදිලා ඉන්නේ අවුරුදු 2500ක් ගිය තැන මේ ධර්මයේ පිබිදෙන යුගයට. ඒ යුගයේ ඔබ ඉපදිලා ඉන්නේ. මේ ශාසනය තව අවුරුදු 2500ක් පවතින්නේ. අපි දකිනවා ධර්මයේ තුල අහන්න ලැබෙනවා මේ ශාසනය අවුරුදු 5000ක් පවතිනවා කියලා. මෙන්න මේ යුගයේ පිබිදීම නිසායි. මේකේ ආරම්භයමයි මේ තියෙන්නේ. තව
පිබිදීමට ලක් වෙන බව අපිට පේනවා. සමහර විට මේ කාලේ අවුරුදු 50ක් වගේ වෙන්න පුළුවන්. 2050 වගේ වෙනකන් මේ පිබිදීම ඊටාම අපිට දකින්න ලැබෙවි ඉදිරියට. අපි සත්‍ය ධර්මයේ දේශනා කරනවා. අපි මේ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. අපිට මේ සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂයි. අපිට මේකේ නෑ පොඩ්ඩක්වත් කියන්න සැකසහිත තැන්. අපිට හැමදේම මනාකොට අගමුලමෙද පැහැදිලි කළ හැකියි. සමහර විට ඔබ තාමත් යදිනවා. නමුත් ඔබ පුදුම වෙයි. මේ සත්‍ය ඔබම අසා දැනගන්න. ඔබ තුල ප්‍රතිපදාව සකස් කර